ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. ජීවිතේ අපි හිතන දේවල් බලාපොරොත්තු වෙන දේවල් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. අනියත ලෝ දහමක් තුල තමයි අපි හැමෝටම කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි අපේක්ෂා කරන දේවල් ඒ විදිහට වෙනවනම් මොනවනම් අපිට කරන්න බැරිද? නමුත් එහෙම නෙමෙයි. අපිට සිද්ධ වෙනව ලෝ දහමත් එක්ක යටත්ව අපිට කටයුතු කරන්න සැබෑ ස්වභාවය හඳුනාගෙන වටහාගෙන කටයුතු කරන්න. ඉතින් මේ අනියත වෙලා යන ලෝකේ තථාගතයන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට අපි සමීප කරගන්න ගන්න අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා ජීවිතය. ජීවිතයේ යථා ස්වභාවය හඳුනා ගන්න ධර්මයේ තරම් උතුම් වටිනාකමක් තවත් නැහැ. ඉතින් අපිට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නු දහම ඔබට අපිට ජීවිතවලට සමීප වෙන්නේ පින්වන්ත කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර නිසා. ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලි රූපවාහිනීකරණයේ ගුවන්විදුලියේ කල්යාණ මිත්‍රයන් විදිහට ඔබේ ළඟින් හැමදාමත් ඉන්නවා. ඉතින් අද දවසෙත් අපි සූදානම් වෙන්නේ ජාතියේ යොවුන් දරුවන්ට තරුණ වයසේ පසුවන පින්වන්ත ඔබ වෙනුවෙන්ම ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් තිළින කරන විශේෂ වැඩසටහන ශ්‍රද්ධා යොවුන් දහම් වැඩසටහන තමයි අද දවසෙත් අපි ආරම්භ කරන්නේ. අපි පින්වන්ත ස්වාමින්වයන් වහන්සේ මැදිරියට වැඩම කළා. ස්වාමින් වහන්සේ අපි පළමු කොට බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ පිළිගනිමින් අපි අද දවසේ වැඩසටහන මෙලෙසින් ආරම්භ කරන මොහොතේ අපි සිහිපත් කරන්න කැමතියි අද යොවුන් දහම් වැඩසටහනට වැඩිබර දායකත්වය ලබා දෙන්නේ කවුද කියන වග අද තුන්වන ජන්මදිනයේ යෙදෙන ශාක්‍යා සම්මානී දෙහිගම මිනිබිරියට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස ඊශ්‍රායලයේ පදිංචි පින්වත් කුමාරී දෙහිගම මෑණියන් විසින් තමයි අද දායකත්වය ලබා දෙන්නේ යොවුන් දහම් වැඩසටහනට. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි අද දවසේ අපිට වැඩසටහන ආරම්භ කරන්න. පළමුවෙන්ම අපි හැමදෙනාම උතුම් සීලයේ පිහිටවන්න අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. පළමුවෙන් අපි එකටම নমස්කාරය කියලා තෙරුවන් සරණ යමු. සිල් සමාදන් වීම පිණිස. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. උතුම් වූ පංචශීලය සමාදන් වීම පිණිස මා කීවට පස්සේ කියන්න. සතුන් මැරීමෙන් වැළකීම නම් සතුන් වූ මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් සොරකම් වූ කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන්
වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් තිසරණ සහිතව තිසරණ සහිතව මා සමාදන් වූ මේ සිල්පද සමාදන් වූ මේ සිල්පද දිවි තිබෙන තුරාම තිබෙන තුරාම ඉතා ගෞරවයෙන් ගෞරවයෙන් මම ආරක්ෂා කරමි. ආරක්ෂා කරමි. මාගේ මේ සීලය මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද ජීවිතයේ යහපත පිණිසද මතු ජීවිතයේ සුගතිය පිණිසද මතු ජීවිතයේ සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් අපි මේ ස්වයංස මුලින් අර මම කියපු කාරණාව වගේ අපේ ජීවිතේට එන බාධා අතරේ මට දෙන්නේ මේ මෑත භාගයේ අපිට මේ තරුණ පිරිසට මතක හිටින කාලෙක ආපු ලොකුම ප්‍රශ්නේ තමයි ස්වයංස මේ කොවිඩ් ප්‍රශ්නේ. ස්වයංස දැන් ගොඩක් දෙනෙක්ගේ තරුණ පිරිස අපි දන්නවා ව්‍යාපාර ශාස්ත්‍රය තුළ ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා. ඊළඟට ගත්තට පස්සේදී රැකියාවන් කරන අයටත් අපි අර කලින් කියපු ව්‍යාපාර ශාස්ත්‍රය තුලත් බොහෝ අයට Tamanගේ ව්‍යාපාර නතර කරන්න වෙලා. ස්වයංස අනිත් පැත්තෙන් බලද්දී රැකියාවන් වල රැකියා ශාස්ත්‍ර වල සමහරට සේවකයන් පිරිස අඩු කරනවා. එතකොට ඒ වගේම ඇතැම් විට වැටුප භාගයයි කියවන්නේ. එහෙම නැත්නම් අතිකාල දීමන ඔය දේවල් නතර කරලා. ඒ වගේ තත්ත්වයක් එක්ක සයන්ස් ආර්ථිකව ගත්තට පස්සේදී මේක ලොකු ප්‍රශ්නයක්. දැන් ලෝකේ ගත්ත සයන්ස් දශක 9කට වගේ පස්සේ ඇතිවෙච්ච ලොකුම ආර්ථික අර්බුදයක් ඉදලා තියෙනවා මේ කොවිඩ් තත්ත්වෙත් එක්ක. ඉතින් මේකේ බලපෑම ලංකාවටත් සෑහෙන්නම බලපානවා සයන්ස්. ඉතින් ඕකත් එක්ක මානසිකව වැටිච්ච අය බොහොමයි දැන් අර මොකද්ද කරන්නේ? අනිත් සමහරට කනිපු ණයට ගෙවා ගන්න විදිහක් නෑ. වගේ ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා ඇත්තම කතාව සයන්ස්. කියන තරුණ පිරිස මේ විද්දි මේ ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නවා. ඉතින් මේවත් එක්කම හිත දුක් විඳ ඉන්න අය බොහෝ දෙනෙක් අපි දන්න අයත් ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ ජීවිතේ සමහර විට ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්න ගැන කියද්දී බණක් දහමක් අහන්න කතා කරත් කියන්නේ ඌට වඩා ලොකු ප්‍රශ්න ගොඩක් මගේ ඔළුවේ තියෙනවා. මේ ප්‍රශ්නට උත්තරයක් හොයන්න ඉන්න ඔක්කොම කලින් කියලා. ස්වාමීන් වහන්සේ අපි කොහොමද ඒකේ ජීවිතේ දැන් මේ හොඳම කාලේ සයන්ස් මේ තරුණ කාලේ. ඒතොර ඒ තරුණ කාලේ ජීවිතේ පරිහානට යන්නේ නැති වෙන්න, ජීවිතේ රැකගන්න, බොහොම හොඳින් ජීවිතේ සාර්ථක කරගන්න අපි ධර්මයෙන් උපදෙසක් දෙනවා නම් මට තියෙන මේ වෙලාවේ බොහොම ප්‍රායෝගිකව බොහොම වටිනවා සයන්ස්. ඒ නිසා අවසරයි ඔබ වහන්සේට අද දවසේ යොන්දහම් වැඩසටහන් ප්‍රවේශ වෙන්න මේ කාරණාවන් එක්ක අනුශාසනාවට. නමෝ බුද්ධාය. පළමුව මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, පින්වත් යෝන් දූ දරුවනි, අද දවසේ මේ යෝන් දහම් වැඩසටහනේ ආරම්භයේදීම අපිට කතා කරන්න තියෙන්නේ කාලීන ප්‍රශ්නයක්. එක කාලීන ප්‍රශ්නයක් කිව්වට සාමාන්‍යයෙන් මේ ලෝකේ ජීවත් වෙන හැම දිනාට පොදුවේ හැම කල්හි තමන්ගේ ජීවිතය ගත කරද්දී ඒ ජීවිතය ගත කිරීමේදී ඔය ආර්ථික අර්බුදතා කියන එක අනිවාර්යම එකක්. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් ඒ ගිහි ජීවිතය ගත කිරීම උදෙසා යම් ව්‍යාපාරයක් එක්ක යම් රැකී රක්ෂාවක් ගොවිතැනක් බතක් කරගෙන ඒකෙන් මුදල් උපයනවා. ඒ උපයන මුදලින්මයි ජීවිතේ ගැට ගහගෙන යන්න තියෙන්නේ. ඉතින් කොයි කාලෙක වුණත් දැන් මේ කාලේ විශේෂයි ඇත්තටම නොහිතූ විදිහට
වසංගත ප්‍රශ්නයක් හටගත්ත නිසා. එහෙමයි. නමුත් එහෙම වසංගත ප්‍රශ්න ආදිය නොතිබ්බත් මේ ජීවිතේ ගැට ගහ ගන්නවා කියලා කියන්නේ අර්බුදයක්මයි. ආන්ගේ අර්බුදයට මැදි වෙච්ච කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ලස්සන ප්‍රශ්නයක් ඇහුවා ලක්ෂාන්. ඒ ප්‍රශ්නේ ඇසූ නිසා අද ওই ලක්ෂාන් මේ මතක් කරපු කාරණේට හරි පැහැදිලි පිළිතුරක් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලම කියලා දෙන්න පුළුවන්. එහෙමයි සන්නස්. බුදුරජාණන් වහන්සේ ළඟට ඒ ආපු තරුණයාගේ නම මේ දීඝජානු කියලා කෝලීය තරුණයෙක් ඒ කාලේ. ඒ කියන්නේ ඒ කාලේ මේ දීඝජානු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ ඇවිල්ලා කතා කරපු කාරණාව හරි ලස්සන කාරණාවක්. ඒ කියන්නේ දීඝජානුවට තිබ්බ ඇත්තම ප්‍රශ්නේ දීඝජානු ඉදිරිපත් කළා. ඒ වෙනකොට දීඝජානු විවාහ වෙලා දරුවෝත් හම්බ වෙලා රස්සාවක් ආදී කරගෙන ඉන්න මිනිස්සෙක්. එහෙමයි සන්නස්. එතකොට දීඝජානු කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි ගිහි ජීවිත ගත කරන අය. අපිට ස්වාමීනි රස්සාවල් වල වැඩ එහෙන් තියෙනවා. ඊට පස්සේ අපේ බිරින්දෑවරුන්ගේ පාර්ශවයේ කටයුතු එහෙන් තියෙනවා. අපිට ඉන්න දරු පැටවුන්ගේ කටයුතු එහෙන් තියෙනවා. ඊළඟට අපිට එක එක පැතිවලින් ඥාතින් ඉන්නවා. ඥාතින්ගේ කටයුතු ස්වාමීනි එහෙන් තියෙනවා. මේ කොම කටයුතු මැද ජීවත් වෙන අපිට ස්වාමීනි මෙලොවටත් යහපත පිණිස පවතින පරලොවටත් යහපත පිණිස පවතින ධර්මයක් දේශනා කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා. බොහොම ලස්සන එකක්. මේ ප්‍රශ්නේමනේ අදත් තියෙන්නේ. එහෙමයි සන්නස්. ගිහි ජීවිතේ ගත කරද්දී අනිත් කටයුතු ඔක්කොම අතරේ අපි කොහොමද මෙලොව පරලොව යහපත හදාගන්නේ? එතකොට මේකේ බුදුරජාණන් වහන්සේ මෙලොව යහපතත් පෙන්නවා පරලොව යහපතත් පෙන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා දීඝජානු මෙලොව යහපත උදෙසා කාරණා 4ක් පුරුදු කරගන්න ඕන කිව්වා. ඒ කාරණා 4න්මයි කිව්වා මෙලොව යහපත මෙලොව අභිවෘද්ධිය සිද්ධ වෙන්නේ. ඒ කාරණා 4න් පළවෙනි එක තමයි ලක්ෂාන් උත්ථාන සම්පදා. පළවෙනි කරුණ උත්ථාන සම්පදා. එහෙම නැත්නම් ඒකට කියන්න පුළුවන් නැගී සිටීමේ සම්පත්තිය. නැගී හිටිනා වීරිය. මේ උත්ථාන සම්පදාව කියලා කියන්නේ ඕනම රැකී රක්ෂාවක යෙදෙන ඕනම ගොවිතැනක් බතක් ආදී කටයුත්තක් කරන කෙනෙකුට තියෙන්න ඕන කියනවා අලස නැති බව. තමන්ගේ ක්ෂේත්‍රය තුල මේ ඉදිරියට යෑම උදෙසා ඒ කියන්නේ තමන්ගේ ක්ෂේත්‍රය තුල කටයුතු කරද්දී එතන අලස නැතුව ක්‍රමානුකූලව කල්පනා කරලා මනා වැඩපිළිවෙලකට කළමනාකරණයෙන් යුක්තව දියුණුවක් කරා යන්න තියෙන කටයුතු සම්පාදනය කර ගැනීම කියන දේ මේ මනුස්සයා තුළ තියෙන්න ඕන. ඒක උත්ථාන සම්පදා. එතකොට ඒක තම තමන් කරන රැකී රක්ෂා ආදියට ගානට ගලප ගන්න ඕන. සමහර අය ඉන්න පුළුවන් මේ පෞද්ගලික ආයතනවල වැඩ කරන. සමහර අය ඉන්න පුළුවන් රජයේ ආයතනවල වැඩ කරන. සමහර කෙනෙක් ඉන්න පුළුවන් තමන්ගේම කියලා මොකක් හරි රස්සාවක් කරමින් ඉන්න. එහෙමයි. හැම දිනාට තියෙන්න ඕන අලස නැති බව. තමන්ගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගන්න එක. ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගන්න එක කියන එක ලක්ෂණ ගොඩාක් දෙනෙකුගේ ජීවිතවල දකින්න තියෙන එකක් නෙමෙයි. ගොඩාක් දෙනෙක් හරි ඉක්මනට දැන් තමන් රැකී රක්ෂාව කරනකොට ඒ රැකී රක්ෂාවෙන් උපයන ධනෙ මැත්තේම කෙනෙක් මේ මුළු ජීවිතේම කැප කරලා තියෙනවා. උත්සාහවත් වෙන්න ඕනේ හැමතිස්සෙම තමන්ගේ ආදායම් මාර්ග තමන්ට ධනෙ උපයන්න පුළුවන් අවස්ථා පාදා ගන්න. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ උත්ථාන සම්පදාව කියලා. ඒ කියන්නේ මේ උත්ථාන සම්පදාව තියෙන කෙනා හැමතිස්සෙම කල්පනා කරනවා අනලස් නොවි, ඒ කියන්නේ කම්මැලි නොවි තමන්ගේ දියුණුවක් කොතනින්ද පාදගන්නේ. අපි හිතමු මේ වගේ කාලෙක කෙනෙකුට තමන්ගේ මේ මූලික රැකියාව කරන අතරේ පුළුවන් පින්වතුනි පින්වත් දරුවනේ තමන්ගේ කියලා දෙයක් තමන්ගේ නිවෙස්වලත් පොඩි පොඩිවට පටන් ගන්න. අපි හිතමු සාමාන්‍යයෙන් ඉඩකඩමක් තියෙන කෙනෙකුට නම් ඒ ඉඩමේ පොඩිවට මොනවා හරි දෙයක් වගා කරගන්න ආරම්භ කරන්න පුළුවන්. ඒක අලස නොවි වැඩේ පටන් ගන්න ඕන. ගොඩාක් දෙනෙකුගේ තියෙන්නේ
පටන් ගන්න කලින්ම ඔක්කොම හිතලා ඉවරයි. ගොඩාක් දිනක් ඉතින් අපි මේ රස්සාත් එක්ක උවා කොහේ කරන්නද කියලා කල්ැතුවම කල්පනා කරලා ඉවරයි. එතකොට ආයෙ ඉතින් මේ වැඩේට අත ගහනවා කියලා එකක් නැහැ. උත්හාන සම්පදා නැතිකම. නෑ වැඩකට අත ගහන්න ඕන. වැඩක් කරන්න බලන්න ඕන. ඒ වැඩේ කරගෙන යනකොට සාර්ථක වෙනවා අසාර්ථක වෙනවා කියන්නේ වෙනම කතාවක්. වැඩේ කරන්න අත ගහනවා කියලා කියන එක උත්හාන සම්පදාව තියෙන කෙනාගේ ලක්ෂණයක්. ඒ නිසා ඔබට පුළුවන් ඔබේ ඒ ජීවත් වෙන නිවසේ පොඩි ඉඩමක් තියෙනවා නම් යමක් වගා කරන්න පටන් ගන්න. යමක් හදන්න පටන් ගන්න. මං කියන්නේ තමන්ගේ ගෙදර ඇතුලේ ඔය මේ නිකන් මල් ගස් හදනවා වෙනුවට අපි හදාගත්තොත් එහෙම අඩු ගානේ පෝච්චි එක හොඳ ලස්සන පෝච්චි එක හදනවා කෙනෙක් මිරිස් ගහක් විකුණන්න නෙමෙයි ගෙදර හදන සම්බෝලයකට දාන්න මිරිස් කරලක් ගන්න පුළුවන් ඕකෙන් නේ. එහෙමයි සන්නස්. ඊළඟට කෙනෙකුට හදාගන්න පුළුවන් පොඩීවට ගොටු කොළ ටිකක්. ඊළඟට කෙනෙකුට හදාගන්න පුළුවන් පෝච්චි එක මේ අපි හිතමු ඉඩමක් ලොකුවට නැති ඔය මේ කොළඹ වගේ මේ මහල් නිවාසවල ඉන්නවා කියලා. එහෙමයි. ඒ ගෙදරකුණත් එළිය වැටෙන තැනකට වෙන්න පොඩි පෝච්චියක් තියාගෙන ඕකේ හදාගත්ත එක තක්කාලි ගහක්. නේ? එතකොට ඒකෙන් අඩු ගානේ තමන්ගේ යැපීම උදෙසා යමක් හරි කලින් කලට ලැබෙයි. මේක කවුරුත් ලේසියට කරන්න අත ගහන්නේ. ඒ අත ගහන්න නැතිකමට මොකද්ද කියන්නේ? උත්හාන සම්පදාව නැතිකම. උත්හාන සම්පදාව ඕනේ. තමන්ගේ ජීවිතේ තමන් ගැට ගහගන්න තමන්ම කල්පනා කරලා කම්මැලි නොවි ක්‍රමානුකූලව යොදා ගැනීමක්. දැන් සමහර ළමයි ඉන්නවා ලක්ෂණ ඉගෙන ගන්න අමාරු ගෙවල් වල තමන්ගේ දෙමව්පියන්ගේ බර දැනගෙන ඉගෙන ගන්න වයසේ ළමයි ඉන්නවා. ඒ ළමයි කරන්නේ තමන්ගේ දැන් ඉස්කෝලේ යද්දී පුංචි වයස් වල ඉඳලා ඉගෙනගත්ත පොත්පත් තියෙනවනේ. මේ පොත්පත් වලින් පොඩි පොඩි බෑග් හදලා ඒවා කඩවල වලට විකුණලා සල්ලි හොයන ළමයි ඉන්නවා. එහෙමයි සන්නස්. දැන් කොච්චර පොත් කඳු ඇද්ද ගෙවල් වල ළමයින්ගේ අර මේ පොඩි වයසේ ඉඳලා ලියපු පොත්පත් නේ. ඒ පොත්පත් ඔහි නාස්ති වල යනවා. ඇතැම් ළමයි ඉන්නවා ඒ පොත්පත් වලින් මේ චූටි චූටි බෑග් හදලා ඔය ගල් සීඹලල් විකුණන කඩවල වලට දෙනවා. පළතුරු විකුණන කඩවල වලට දෙනවා. ඉතින් මේ පොඩි ගාණක් එයාට ලැබෙන්නේ. නමුත් පොඩ වුණත් එයා ජීවිතේට යම හම්බ කරන්න හුරු වෙනවා. එහෙමයි. අපතේ යවන්නේ. ඉතින් එහෙම ළමෙක් සාමාන්‍ය රැකී රක්ෂා කරන ක්ෂේත්‍රයට ඒ ඉහළට එනකොට එයා කොච්චර දක්ෂයෙක් බවට පත් වෙලාද? ඉගෙන ගන්න වයසේත් Tamanට තියෙන කාලය එච්චර කළමනාකරණය කරගෙන. ඉතින් මේකට කියනවා උත්හාන සම්පදාව. ඊළඟට අපි ගත්තොත් එහෙම ඇතැම් ළමයි ඉන්නවා ඇතැම් අය ඉන්නවා මේ තමන්ගේ නොයෙක් දක්ෂතා සහිත අය. දැන් අපි දකිනවා සමාජ ජාලා තුළ ලක්ෂණ මේ අර රසට කෑමක් හදාගන්න හැටි වීඩියෝ කරලා මෙන්න මෙහෙම තමයි මේ කෑම හදන්නේ කියලා පොඩිවට කෑම ටික හදන හැටි ෆෝන් එකකින් චූටිවට වීඩියෝ කරලා ඒක මේ YouTube වල එහෙම දානවා. එහෙමයි සන්නස්. ඉතින් බොහෝ දිනෙකට අර තමන්ගේ දැනුම යනවා. එතකොට මේ අඩු ගානේ තමන්ගේ මානසික සතුටක් උදෙසා වුණත් කෙනෙකුට අන්න ඒ වගේ දෙයක් හරි කරන්න පුළුවන්. සමහර වෙලාවට කෙනෙක් එහෙම පොඩිවට පටන් ගන්න එක ලොකු දෙනෙක් අතරේ ප්‍රචාර වෙලා ගියොත් එහෙම ඒකම තමන්ට අමතර ආදායමක් ලැබෙන ක්‍රමයක් බවට එයාට පත් කරගන්න අවකාශ තියෙනවා නේ. එහෙමයි. හැබැයි මේ වැඩේට කෙනෙක් ලේසියෙන් අත ගහන්නේ නැහැ. ඒ අත ගහන්නේ නැතිකම තමයි පරිහානිකාරණේ. ඒක මෙලොව පරිහානියට හේතු වෙන එක. මෙලොව කඩා වැටීම පිණිස හේතු වෙන එක. ඒ නිසා ඇති කරගන්න උත්හාන සම්පදා. ඒ උත්හාන සම්පදාව කියන එක පොඩිවට පටන් ගන්න එකක්. මේ මහා ලොකුවට කඩ දාගෙන මහා ලොකුවට ව්‍යාපාර පටන් ගන්න එකට නෙවෙයි උත්හාන සම්පදා කියලා කියන්නේ. පොඩිවට පටන් ගන්න එක. ඒක උත්හාන සම්පදා. ඊළඟට තමන්ගේ ජීවිතේ අර මානසික සතුට උදෙසා අනලස්ව යමක් කරනවා නම් ඒකත් උත්හාන සම්පදා. ඒ කියන්නේ මානසික සතුට උදෙසා හරි කාලේ අපතේ නොයවා කෙනෙක් කටයුතු කරනවා නම් ලක්ෂණ එයා හැමතිස්සෙම කාර්යක්ෂම කෙනෙක්. කම්මැලියෙක් නෙවෙයි. කම්මැලියා කියන කෙනාට ලෞකිකවවත් ලෝකෝත්තරවවත් දියුණුවක් නැහැ. හැබැයි කම්මැලි නැති කෙනාට ලෞකික දියුණුවක් තියෙනවා ලෝකෝත්තර දියුණුවක් තියෙනවා.
ඒ නිසා පළවෙනි එක හදාගන්න මෙලෝ අභිවෘද්ධියට උත්ථාන සම්පදා ඔය කියපු කාරණා වලින් ඒක තේරුම් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දීඝජානු දෙවෙනි එක තමයි ආරක්ඛ සම්පදා. තමන් හරි හම්බ කරගන්න ධනය රැක ගන්න ඕන. ආරක්ෂා කරගන්න ඕන. අපතේ යන්න නොදී තියාගන්න ඕන. අන්න ඒකට කියනවා ආරක්ඛ සම්පදාව. මේ ආරක්ඛ සම්පදාව කියන එකත් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි ඉතින් අපි ආරක්ෂා කරනවානේ අපිත් බැංකු පොත්වල දානවානේ ආදි වශයෙන් කෙනෙක් හිතන්න පුළුවන්. නෑ මේ ආරක්ෂ සම්පදාව කියන එක ගැනත් එහෙම නෙමෙයි තේරුම් ගන්න ඕනේ. ආරක්ෂ සම්පදා කියන්නේත් පොඩිවට පටන් ගන්න එකක්. අපි හිතමු ගෙදරක හොඳට මේ පවුලේම පිරිසත් එක්ක කතා බහ කරලා ධනය සම්බන්ධයෙන් යන වියදම සම්බන්ධයෙන් කළමනාකරණයකට එන්න පුළුවන්. ඉතින් මේ වගේ කාලයක ඒක බොහොම හොඳයි. ඒ කියන්නේ මේ කාලේ ලක්ෂණ උපයන ආදායම හරි අමාරුයිනේ කළමනාකරණය කරගන්න. ඉතින් මේක ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්නේ. එහෙමයි. ඉතින් මෙහෙම කාලෙක අපි හිතමු පවුලේම පිරිස කතා බහ කරලා ගෙදර ලයිට් එක දාන තැන ඉඳලම යම් කළමනාකරණයකට එනවනම් ඒ ධනය ටික ටික හරි රකින්න. අපි හිතමු ගෙදර හැමෝම මේ පොදු කතිකාවතකට එනවා. මේ ගෙදර දාන ලයිට් ප්‍රමාණය ගැන. ඊළඟට ගෙදර හැමෝම පොදු කතිකාවතකට ඇවිල්ලා ඉන්නවා ලයිට් එකක් දැම්මොත් එහෙම ඒක අවශ්‍ය වැඩ ඉවර වුණාට පස්සේ ලයිට් එක ඕෆ් කිරීම ගැන. ඊට පස්සේ වතුර පාවිච්චිය ගැන. අපි හිතමු පාවිච්චි කරන වතුර ටික මේ කෙනෙකුට පුළුවන් හොඳට මේ ඒ කියන්නේ ඉතිරියක් වෙන විදිහට පාවිච්චි කරන්න. ඒ ගැන උනන්දු වෙන්න. අන්න එහෙම ටික ටික ඉතුරු කරන එක. ටික රැක ගන්න එක. ඒකට කියනවා ආරක්ඛ සම්පදාව. ආරක්ෂා කිරීම පිණිස ආරම්භ කරන්න ඕන. ඉතින් ඒක පටන් ගන්න පුළුවන් තමන්ගේ පවුල් සංස්ථාව තුළ පවුලේ කීප දෙනා. ඉතින් ඒක දෙවැනි එක ජීවිතයේ අභිවෘද්ධියට. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දීඝජානු ඊළඟ එක තමයි සමජීවී කතාව. සමජීවී කතාව කියන එක නම් හරි ලස්සන කාරණාව. අපේ ජීවිතවල හැදෙන්න ඕන එකක්. තේරුම් ගන්න ඕන කියනවා මේ ධනය හම්බ කරන කෙනා ආදායමත් වියදමත් කියන දෙක ගැන. මට මෙච්චර ආදායමක් එනවා මට මෙච්චර වියදමක් මේ යනවා. අන්න ඒක තේරුම් ගන්න ඕන කියනවා. හරියට මේ වගේ කියන උපමාව බුදුරජාණන් වහන්සේ වදාලා මේ තරාදියක් ඔසවලා ඉස්සර තියෙන ලක්ෂණ අර තැටි දෙකේ තරාදිය. ඒතර තරාදියෙන් කිරණ හැටි මං හිතන්නේ හැමෝම දන්නවනේ. මේ පැත්තට බඩු දාලා මේ පැත්තට පඩිය දාලා අපි ගානට සමබර කරනවනේ මේක. අන්න ඒ වගේ කෙනෙක් තේරුම් ගන්න ඕනේ කියනවා මට මෙච්චරක් ආදායම එනවා එහෙනම් මට මෙච්චරක් වියදම් කරන්න පුළුවන්. ඒක තේරුම් අරගන්නේ නැතුව කටයුතු කරනවා නම් එයාට සමජීවී කතාව නැත්තේය. සමජීවික බව කියලා කියන්නේ ආදායම තේරුම් අරන් වියදම් කිරීම. යම් කෙනෙක් ඇතැම්මු ඉන්නෝ කියනවා මෙහෙම. Tamanට හරියට ආදායම් එන්නේ නැහැ. ඒ වුණාට ණය වීගෙන මහා ලොකුවට වියදම් කරන්න මහන්සි ගන්නවා. එතකොට මේ බඳු පුද්ගලයා ගැන මිනිස්සු කතා හදනවා කියනවා මේ පුද්ගලයා හරියට සල්ලි නාස්ති කරන්නේ මේ දිඹුල් කනවා වගේනේ. එතකොට ණයකාරයෙක්ව ලේසියට මේ මිනිහට ණය දෙන්න කැමති වෙන්නේ නැහැ. මොකද මේ මිනිහයා පමණ දන්නේ නැහැ කියලා. අන්න සමජීවී කතාව නැතිකොට දෝෂේ. ඊළඟට ඇතැම්මු ඉන්නවා කියනවා සල්ලි හම්බ කරනවා හැබැයි ඒවා මේ ලෝභකමේ රැස් කරන් ඉන්නවා වියදම මදි. එතකොට මිනිස්සු මේ ඒ පුද්ගලයාට ගර්හා කරනවා කියනවා මේ ලෝභකමේ ඉන්නවා මේ හරියට අනාථයෝ වගේ. එහෙම ගරහනවා කියනවා. ඒ ගැරහීමකට ලක් නොවන විදිහට කෙනෙක් ජීවිතේ හැඩගස්සව ගන්න ඕන කියනවා. මං මෙච්චරක් හම්බ කරනවා මට මෙච්චරක් ධනෙ එනවා. ඒ එන ධනයෙන් මට මේ විදිහට වියදම් කරන්න පුළුවන්. ඒක අඳුන ගැනීමට කියනවා ලක්ෂණ සමජීවී කතාව. මේ සමජීවී කතාව හදාගනිද්දී බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කාරණා ටිකක් වදාලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක මේ විදිහට තේරුම් ගන්න කිව්වා. වතුර පිරිච්චි පොකුණක් තියෙනවා. මේ පොකුණට වතුර ගලාගෙන එන දොරවල් 4ක් තියෙනවා කියනවා. ඒ වගේමයි පොකුණේ තියෙන වතුර ටික ඉවත් කරන්න පුළුවන් දොරවල් 4කුත් තියෙනවා කියනවා. යම් කිසි කෙනෙක් මෙහෙම කළොත් ලක්ෂණ
පොකුණේ වතුර එන්න තියෙන දොරවල් ටික වහලා දාලා මේ පොකුණෙන් වතුර ඉවත් වෙන දොරවල් ටික ඇරලා දැම්මම මොකද වෙන්නේ? අර පොකුණ බලාගෙන ඉද්දි හිඳිලා යනවා. පරිහානියටපත් වෙනවා. ඔය වගේ බුදුරජාණන් වහන්සේ වදාලා හම්බ කරන ධනය ඇතැම් වූ පාවිච්චි කරනවා කියනවා ස්ත්‍රී ධූර්ත භාවයට. ස්ත්‍රීන් ඇසුරු කරන්න පටන් ගන්නවා. හරි හම්බ කරන සොච්චමේ සල්ලාලකමට මේ මත් වෙලා. සල්ලාලකමට හුරු වෙලා ස්ත්‍රීන් ඇසුරු කරන්න පටන් ගන්නවා කියනවා. ආන්ගේ පුද්ගලයාගේ ධන හානියක්ම කැමති විය යුත්තේය. ඊළඟට ඇතැම්මු ඉත්ති දුත්ත සුරා දුත්ත. සුරාවට මේ ධනය නාස්ති කරලා දානවා කියනවා. දැන් ලංකාවේ ඔක තියෙනවනේ හරියට. ලංකාවේ හරියට තියෙනවා. එක එක මත්පැන් වලට හුරු වෙලා ඒක පිටචර ලංකාවේ මත්පැන් වලට හුරු වුණා කියලා තේරෙන්නේ දැන් මේ කාලේ මාධ්‍ය බලනකොට. කෝටි ගණන් වලින් අහුවෙන්නේ. ඉතින් මේ කෝටි ගණන් වලින් අහුවෙන්නේ මේ ලංකාවේ අයට පාවිච්චි කරන්න ගෙනාපුවනේ. එතකොට පේනවා කොච්චර මෙව්වාට ඇබ්බැහි වෙච්ච පිරිසක් මේ ලංකාවේ ඉඳලාද. ආන්ගේ සුරාධූර්ත භාවයට කෙනෙක් හුරු වුණොත් එimhe එයාගේ ජීවිතේ පරිහානියක්ම කැමති විය යුත්තේය. දියුණුවක් නම් නැත. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අක්ඛ දුත්ත. අක්ඛ කියලා කියන්නේ සූදුව. සූදුවට හුරු වුණොත් එහෙම සූදුවෙන්ද කිසිදු දියුණුවක් නැත. දැන් මේ ලොතරැයි ගන්නවා කියලා කියන්නේ සූදුවක්. මිනිස්සු ගන්නවනේ ලොතරැයි. එහෙමයි. ඉතින් මේ තමන්ගේ හරි හම්බ කරගන්න ධනෙ ලොතරැයි අරගෙන අනේ නාස්ති වෙලා යනවා ජීවිතේ. ලොතරැයි කඳු පිටින් ගෙවල් වල කොට ගහනවා. ඇති ප්‍රතිඵලයක් නැහැ. එතකොට ඒකට හුරු වුණා කියලා කියන්නේ එතනත් පරිහානිය. එතකොට ස්ත්‍රී දුහෘත භාවයේ, සුරා දුහෘත භාවයේ, සූදු දුහෘත භාවයේ සහ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ අක්ඛ දුහෘත මේ පාප මිත්තතා. පාප මිත්‍රතාවය කියලා කියන්නේ පවිටු ඇසුරු කරන එක. පවිටු ඇසුරු කියලා කියන එක තේරුම් ගන්නකො ස්ත්‍රී ඇසුරට ලොල් වෙච්චි, සුරා ඇසුරට ලොල් වෙච්චි, ඊළඟට මේ සූදුවට ලොල් වෙච්චි. ඊළඟ කාරණේ තමයි අර උත්ථාන සම්පදාවක්, ආරක සම්පදාවක්, සමජීවී කතාවක් මේ මුකුත් නැති පුද්ගලයන් ඇසුරු කරොත් එහෙම ඔබ පරිහානියෙන් පරිහානිය කරාම යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඕන් ওই දොරවල් හතර වහ ගන්න ඕනේ කිව්වා. ඔවට බුදුරජාණන් වහන්සේ හැඳින්වුව ලස්සන වචනයක් අපාය මුඛ. එහෙමයි. අපායට ඇරපු දොරවල්. ඒ දොරවල් ටික ඇරලා තියෙන්නේ අපාය කරා යන්න. ඒ දොරවල් ටික ජීවිතේ වහගන්නම ඕන. දියුණුවක් කැමති නම්, අභිවෘද්ධියක් කැමති නම්, සැනසෙල්ලක් කැමති නම් වහගන්නම ඕන ඒ දොරවල් ටික. ස්ත්‍රී ලොල් බව ඉවත් කරගත යුත්තේය. සුරාවට ලොල් බව ඉවත් කරගත යුත්තේය. ඊළඟට සූදුවට ලොල් බව ඉවත් කරගත යුත්තේය. ඊළඟ එක පාප මිත්‍රයන්ගේ ලාමක ඇසුර ජීවිතෙන් බැහැර කරගත යුත්තේය. එහෙම බැහැර කරගත්තොත් ලක්ෂණ බුදුරජාණන් වහන්සේ වදාලා හරියට අර පොකුණෙන් එළියට වතුර යන දොරවල් ටික වැහුවා. එහෙමයි. දැන් ඉතින් මොකද්ද සිද්ධ වෙන්නේ? පොකුණේ ගානට අර වතුර ටික ඇඳිලා තියෙනවානේ. ඒකට කියනවා මිනිස්සුගේ ජීවිතේ හොඳ කළමනාකරණයක් කියලා. ඊළඟට හරි හම්බ කරගන්න හම්බ කරන ධනය වියදම් කරද්දී හොඳට සැලකිල්ලෙන් ඒ වියදම කරන්න ඕනේ කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ මූලිකව මේ වදාලා මෙන්න මෙහෙම. මේක මේ තරුණයෙකුට තරුණියකට පටන් ගන්න පුළුවන් අද ඉඳලා උනා. ධනය මූලිකව කොටස් හතරකට බෙදා ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ ආදායම. තමන්ට ලැබෙන ආදායම කොටස් හතරකට බෙදා ගන්න. බෙදාගෙන ඒකෙන් එක කොටසක් ඉතිරි කරන්න. හතරෙන් එකක් මතු අනාගත අභිවෘද්ධිය උදෙසා ඉතිරි කරලා තැන්පත් කරනවා. ඒකෙන් අනිත් කොටස දම්පැන් පූජා කිරීම පිණිස වෙන් කරනවා පිනට. කොටසක් ඉතිරි කරනවා, කොටසකින් පින් කරනවා. කොටසකින් තමන්ගේ ඥාතීන්ට, තමන්ගේ හිත මිත්‍රයන්ට සංග්‍රහ කරනවා. කොටසකින් තමන්ගේ පවුලේ යැපීම පිණිස ගානට කළමනාකරණය කරගන්නවා. ඔන්න ඔහොම තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුට මේ ධනය කළමනාකරණය කරගන්නට කියලා වදාළේ. ඉතින් ඔබට හොඳ ක්‍රමයක්. ඔබ දක්ෂ වෙන්න ඕන. ඔබට ජීවිකාව ගත කර ගැනීම පිණිස ඔබට හම්බ වෙන ධනය මේ විදිහට කළමනාකරණය කරගන්න. මේවා වදාළේ සියල්ල දන්නා, සියල්ල දක්නා
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් කාරණා තුනක් මම කියලා දුන්නානේ. එහෙමයි සන්නස. උත්ථාන සම්පදා, ආරක්ඛ සම්පදා, සමජීවී කතා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අවසාන එක තමයි ඔහුගේ මෙලොව දියුණුවට පවතින්නේ කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කිරීම. සත්පුරුෂයෝ ආශ්‍රය කිරීම. මේ කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ආශ්‍රය කිරීම කියන එක හරිය ලස්සනයි මේ දේශනාවේ තෝරන හැටි. එයා ඇසුරු කරන්න ඕන කියනවා වැඩිහිටියන්ව. එයා ඇසුරු කරන්න ඕන කියනවා සමාජයේ දැන් ව්‍යාපාර ක්ෂේත්‍රේන ව්‍යාපාරවල දියුණුව කරා ගියපු අයව. ඒ අයව ආශ්‍රිත හොයාගන්න ඕන කියනවා. දැන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළට යන්න කැමති කෙනෙක් Tamanට වඩා ඉහළින් ඉන්න කෙනෙක්ව ආශ්‍රය කරන්නට අනුගමනය කරන්න. ඒ කියන්නේ යහපත අයහපත අඳුන ගන්න ඕන. එහෙමයි. ඒ අඳුනගෙන ආශ්‍රය කරන්නට මහන්සි වෙන්න ඕන. ඊළඟට හරි ලස්සන කාරණාවකි මේ වැඩිහිටියන්ව නිතර ඇසුරු කරන්න ඕන කියනවා. අපිට වඩා මෝරපු අයව. එහෙමයි. ඇයි හේතුව ලක්ෂණ අපිට වඩා මෝරපු කෙනාට අපට වඩා ජීවිතය ගැන අත්දැකීම තියෙනවානේ. ඒ මෝරපු කෙනාගෙන් ගන්න උපදේශය ගොඩාක් වටිනවා. ඉතින් මේක ගැන මතක ඇති මේ පින්වතුන්ලාට යොවුන් දහම් සක්මන වැඩසටහන නැරඹුවා නම් අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ යොවුන් දහම් සක්මනේ අනුශාසනාවේදී හරි ලස්සනට මේ කාරණේ පහදලා දුන්නා. වැඩිහිටියන් ඇසුරු කිරීමේ වටිනාකම. එහෙමයි සන්නස. දැන් සාමාන්‍යයෙන් බටහිරකරණයට ලක් වෙච්ච මේ සමාජය අර වැඩිහිටියව වයසට ගියපු කෙනාව කොන් කරන තැනටනේ ආවේ. ඒක අපිට දුන්නේ මේ සුද්දාගේ මානසික මට්ටම. බටහිරකරණය නිසා වෙච්ච හානිය. එහෙමයි. අපේ තිබ්බ සුන්දර සංස්කෘතියේ හැමතිස්සෙම වැඩිහිටියා පුදනවා. වැඩිහිටියාගෙන් උපදෙස් ගන්නවා. වැඩිහිටියා තමයි මේ බාල තැනැත්තාට වයසින් අඩු තැනැත්තාට හැමතිස්සෙම පූර්වාදර්ශය ලබා දෙන්නේ. ආන්ගේ වැඩිහිටියාව නිතර ඇසුරු කිරීම දියුණුව පිණිස පවතින කාරණාවයි. දැන් තරුණ පුතෙක් තමන්ගේ තාත්තත් එක්ක නිතර කතා කරමින් තමන්ගේ ජීවිතය හදා ගන්නවනම් තාත්තා තමන්ගේ අත්දැකීම් ඔක්කොම කියනවා. පුතේ ඔය වගේ තැනකදී මෙහෙම කරපන්. ඇයි හේතුව තාත්තට තියෙනවා පුතාට වඩා ජීවිතය ගැන හොඳ අත්දැකීම් සමුදායක් නේ. ආන්නේ නිසා වැඩිහිටියෝ ඇසුරු කිරීම, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම, සත්පුරුෂයන් ඇසුරු කිරීම ඒ ගැන කවර කතාද? අද මේ දහම් කාරණා ටික ඔබ දැනගන්නෙත් කල්යාණ මිත්‍ර ඇසුරක් නිසා. කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමේ ලාභය එතනිමුත් තේරුම් ගන්න පුළුවන්. මහා කරුණික බුදුරජාණන් වහන්සේ කියන පරම පූජනීය කල්යාණ මිත්‍ර රත්නයේ වදාළ ධර්මය අද ඔබට අහන්න ලැබෙන්නේ ඒ නිසා. ඔය තමයි මෙලොව දියුණුවට හේතු වෙන කරුණු 4. උත්ථාන සම්පදා, ආරක්ඛ සම්පදා, සමජීවී කතා, කල්යාණ මිත්‍රතා. ඊළඟට බුදුරජාණන් වහන්සේ එතන හරි ලස්සනට වදාළ ලක්ෂණ කල්යාණ මිත්‍ර සම්පත්තියට ආපු කෙනාට පරලොව දියුණුවත් හදාගන්න පුළුවන් කිව්ව පරලොව දියුණුවට හේතු වෙන කාරණා 4යි. ඉතින් මම ඒ කරුණු 4 විස්තර කරන්නේ නැහැ. නමුත් කෙටියෙන් කියනවා නම් ඒ තමයි ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා. මේ කාරණා ඇති කරගන්න පුළුවන් කිව්ව කල්යාණ මිත්‍ර ඇසුරට આવොත්. එහෙනම් මේ කරුණු 4න් ගෘහ ජීවිතයක් ගත කරන රැකී ආරක්ෂා කරමින් ජීවත් වෙන ඔබට මෙලොව පරලොව දිලොවීම යහපත හදාගන්න අවකාශය සැලසෙනවා. ඒ නිසා ওই කරුණු තමන්ගේ ජීවිතේ ඇති කරගන්න මහන්සි ගන්න. එහෙමයි සන්නස. ඉතින් මට හිතෙන්නේ මේ කාරණාවන් ටික හැමෝටම එක ලෙසින්ම වැදගත් වෙනවා. තරුණ වයයට පාතපන්න සූදානම් වෙන්න ඔබට, යෝන් වයසේ කටයුතු කරන ඔබට ඉතින් මේ හැමෝටම මේ කරුණු කාරණාවන් ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්නවා නම් මට තියෙන ජීවිතේ වරද්ද ගන්න නැතිව ජීවිතේ වරදින්න කලින් හදා ගන්න පුළුවන්කම තියෙනවා. යෝන් දහම් වැඩසටහනේ අපි හැමදාම උත්සාහ කරන්නේ වරදින්න කලින් ඔබට කියන්න. ගොඩක් තැන්වල සමාජයේ කතා කරන්නේ වැරදුනාට පස්සේ අනුම් බැනුම් කරන එකනේ. එහෙම නෙවෙයි. අපි හැමදාමත් පින්නන්ත අපේ ස්වාමීන් වහන්සේලා මග කියන්නේ ඔබේ ජීවිතේ සාර්ථකත්වයට. ඉතින් සොයනස් අපි අදත් සූදානම්ෙන් ඉන්නවා ඔබ වහන්සේත් එක්ක දැන් අපේ මේ දරුවන්ගේ ගැටලු වලට උත්තර ලබා දෙන්න, ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න. ශ්‍රෝතා ටීවී Facebook පිටුවට ගිහින් ඔබට පුළුවන් වෙනද වගේම ඔබේ ප්‍රශ්න අපිට කියන්න. ඔබේ හිතේ තියාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නමක් හම්බ වෙන්න තිබුණා නම් මේ ප්‍රශ්න ටික මට කියන්න තිබුණා. මෙටික් කියලා මගේ හිත නිදහස් කරගන්න තිබුණා. උන්වහන්සේ මට උපදේශයක් දේවි. ඒත් මට මේ කාලේ හිම අවස්ථාවක් නැහෙනි කියලා දුකින්
ඉන්න ඔබට මේක හොඳ අවස්ථාවක් කරගන්න ඔබට ඔබේ ප්‍රශ්න කියන්න පුළුවන්. ඒකට තින් ඔබට කරන්න තියෙන්නේ ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහිල්ලා ඔබට කරන්න තියෙන Facebook live එකට කමෙන්ටයක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන එක. ඉතින් මේ ප්‍රශ්න අපි සූදානම් තෝරගෙන පින්වත් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඔබට පිළිතුරු ලබා දෙන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි හිතුවා මේ මුලින්ම සන්නස් අපිට ලැබුණු ප්‍රශ්නයකින් ආරම්භ කරන්න ඕනේ කියලා මේ සදහම් කතිකාවත. ඒ තමයි සන්නස් මේ දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව කියන්නේ මොකක්ද කියලා අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා සන්නස්. අපි ගැන මුලින්ම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව, දෙවියන්ගේ රැකවරණය කියලා කියන්නේ අපි අපේ ජීවිතවලට හරි අපේක්ෂා කරන දෙයක්. දෙවියන්ගේ රැකවරණය දැන් ඇත්තටම ඔය ලක්ෂණ කිව්වා වගේ රැකී රක්ෂා ක්ෂේත්‍රවල වේවා ජීවන අර්බුදයට මුහුණ දෙද්දීත් හරියට පිරිස ගිහිල්ලා දෙවියන්ගේ උපකාර ඉල්ලනවා කියලා নানা ප්‍රකාර දේ කරනවානේ. එහෙමයි සන්නස්. අපේ රටේ හැබැයි දෙවියන්ගේ උපකාර ලබා ගැනීම කියලා කියන එකට හැදිලා තියෙන ක්‍රම වැරදි. එහෙමයි. සම්පූර්ණයෙන්ම ක්‍රම වරද්දගෙන දෙවියන් උදෙසා මේ ඇතැම් වූ කරන්නේ ගිහිල්ලා පඳුරක් ගැට ගහන එක. එක්කෝ කරන්නේ දෙවියන් උදෙසා ටිකක් වැඩිපුර ගාණක් වියදම් කරලා ටිකක් ලොකුවට හදාගත්ත විශාලට උසට අන්නාසි ගෙඩියක් තියෙන පළතුරු වට්ටියක් උස්සගෙන යන එක. ඒ පළතුරු වට්ටියේ වැඩිපුර කියලා මේ මුදලක් හදලක් තියලා දෙවියන්ට දෙන එක. අපි දැක්ක මේ සමාජාල මාධ්‍යවල ලොකු මුදලක්. ඔව් ඒක ඒකට මේ පූජා කරන අවස්ථාවන් පවා අපි දකිනවා මේ සමාජයේ. ඔව් එතකොට දෙවියන්ගේ උපකාර ලබා ගැනීම කියන තැන ගොඩාක් දෙනෙක් වරද්දගෙන තියෙන එකක්. එහෙමයි. ඒ කියන්නේ ඒක ඇත්තටම දෙවියන්ගෙන් උපකාර ලබා ගැනීම නෙවෙයි. ඒගොල්ලෝ ලබන නිකන් මානසික මේ රැවටිල්ලක් විතරයි තියෙන්නේ. එහෙමයි. දැන් දේවාලයට යනකොට අනිත් අය ඔක්කොටම වඩා ලොකුයි නම් තමන්ගේ පළතුරු වට්ටිය. එයා නිකන් තමන්ව රවට්ට ගන්නවා. එහෙනම් මට දෙවියෝ මේ සපෝට් කරයි. මොකද මගේ පළතුරු වට්ටිය ලොකු වැඩි නිසා කියලා. ඒ නිසා ඒ වගේ හරි ලාමක මට්ටමක්. හැබැයි දෙවියන්ගේ උපකාර ලබා ගැනීම කියන එක මේ මනුස්සයට කරන්න පුළුවන් දෙයක්. එහෙමයි. යම් කෙනෙකුට දෙවියන්ගේ උපකාර ලැබුණොත් බුදුරජාණන් වහන්සේ වදාළේ දේවතානුකම්පිතෝ පෝසෝ. දෙවියන්ගේ අනුකම්පාව දෙවියන්ගේ උපකාරය ලැබෙන කෙනා සදා භද්‍රානි පස්සති. හැම කල්හි ජීවිතයේ යහපතම දකින්නේය. එහෙනම් දෙවියන්ගේ අනුකම්පාව හරියට ලැබුණොත් ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ. කොහොමද දෙවියන්ගේ අනුකම්පාව, දෙවියන්ගේ උපකාරය, දෙවියන්ගේ රැකවරණය ලබා ගන්නේ? දෙවියන්ගේ රැකවරණය සම්පූර්ණයෙන්ම හදාගන්න තියෙන්නේ ගුණ ධර්මත් එක්ක. දෙවියන්ගේ රැකවරණය හදාගන්න තියෙන්නේ පිනත් එක්ක. දෙවියෝ සම්බන්ධ වෙන්නේ ගුණ ධර්මත් එක්කත් පිනත් එක්කත්. ඒක හොඳට මතක තියාගන්න. පඳුරක් එක්ක නෙවෙයි දෙවිවරු එකතු වෙන්නේ. පළතුරු වට්ටියක් එක්ක නෙවෙයි දෙවිවරු එකතු වෙන්නේ. දෙවියෝ සම්බන්ධ වෙන්නේ අපේ ජීවිතය තුළ තියෙනවා නම් යම් ගුණයක්, ආන්ගේ ගුණයත් එක්ක සම්බන්ධ වෙනවා. අපේ ජීවිතය තුළ තියෙනවා නම් පින් රැස් කරමින් වාසය කරන බවක්, ආන් ඒකත් එක්ක දෙවියෝ සම්බන්ධ වෙනවා. ඒක හොඳට තේරෙනවා ලක්ෂණ. හරි ලස්සන සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා ඈත අතීතේ. එහෙමයි සන්නස්. ඔකුනේ අපේ බෝසතාණන් වහන්සේටමයි. මහා බෝසතාණන් වහන්සේ එක කාලෙක මේ වෙළඳ කුලයක ඉපදිලා වෙලෙන්තෙක්. මේ නැවකින් වෙනත් රටකට ගියා සාර්ථකව වෙළඳාම් කරන්න කියලා එක යාළුවෙක් එක්ක. දැන් බෝසතාණන් වහන්සේ හරි ගුණ සම්පන්නයි. බෝසතාණන් වහන්සේ තුල තිබුණා සත්පුරුෂ ගුණ. එහෙමයි සන්නස්. ඊළඟට මේ හැබැයි බෝසතාණන් වහන්සේත් එක්ක එකටම ගියපු යාළුවා අසත්පුරුෂයා. ගුණදහම් නැති කෙනෙක්. දෙන්නාම එකට හොඳ ව්‍යාපාරයක් කරලා හොඳ ධනයක් ඉපෙව්වා. එතන කියනවා කහවණු 100ක් කියලා. දැන් කහවණු 100ක පොට්ටනියක් දෙන්නාට පොදුවේ වස්තුව විදිහට ලැබුණා. ලැබිලා මේ දෙන්න කල්පනා කළා දැන් කතා වුණා දෙන්න. අපි ඉතින් මේ අපේ මව් රටට ගිහිල්ලම එහෙදී ධනෙ බෙදාගමු, සමව බෙදාගමු කියලා. ඉතින් මහ බෝසතාණන් වහන්සේ කිව්වා හොඳයි අපි එහෙදි බෙදාගනිමු. ඉතින් ඕක මෙහෙදි බෙදාගෙන යන්න උවමනාව මට නැහැ කියලා. දැන් දෙන්නාම යනවා. දෙන්න යද්දී මේ කඩේකින් ගත්ත කියනවා බත් මුල් දෙකක්. එහෙමයි සන්නස්. දැන් මේ බත් මුල් දෙකත් අරගෙන දෙන්න යනවා. දැන් ගඟෙන් එතර වෙන්න එපේ. මේගොල්ලෝ වෙනම දේශයකට ආවනේ. දැන් ගංගාවකින් විශාල ගඟකින් එතර වෙන්න තියෙනවා.
මේ ගඟෙන් එතර වෙන්න මේගොල්ලෝ ගඟ ගාව ඉන්නකොට මොකද මේ ගඟෙන් එතර වෙන්න ඒගොල්ලෝ එන වෙලාව වෙද්දි නැව නැහැ. නැව එහා පැත්තට ගිහිල්ලා. නැව එනකන් කියලා දෙන්න මේ පැත්තේ චුට්ටක් වෙලා විවික ගත්තා. මුලින්ම කළේ කෑම ටික කෑවා. කෑම ටික කාලා අර පුද්ගලයා ඔකෝම ටික කෑවා. මහබෝසතන් වහන්සේ කෑම ටික චුට්ටක් කාලා කල්පනා කළා මේ ගඟේ මාළු ඇති. මම මාළුන්ට කෑම ටිකක් දාන්න ඕන කියලා. අනේ අර මාළුන්ට කෑම ටිකක් දැම්මා. කෑම ටික දාලා මහබෝසතන් වහන්සේ මෙහෙම හිතුවා. මේ සත්තුන්ට කෑම ටිකක් කන්න දුන්නා කියන්නේ කුස පිරෙව්වා කියලා කියන්නේ මම මගේ ජීවිතේට පිනක් රැස් කළා. හිතින් හිතනවා ඉතින් මම මේ රැස් කරපු යම් පිනක් ඇද්ද? මගේ මේ පින මේ ගංගාවේ යම් දෙවි කෙනෙක් ඉන්නවා නම් එයාට අනුමෝදන් වෙත්වා කියලා හිතුවා. හිතපු ගමන් ඒ හිතුවිල්ලත් එක්ක අර ගංගාවේ අධිග්‍රහිතව හිටියවා දේවතාවෙක්. එහෙම සන්නස්. එයාට නිකන් අමුතු සැපයක් දැනුණා. ඒ අමුතු සැපේ දැනනකොට ඒ දෙවියා බැලුවා මොකෝ මට මේ අමුතු සැපයක් පහසුවක් ආවේ කියලා බලද්දි පින්වන්තයෙක් පිනක් රැස් කරලා Tamanට පිනක් අනුමෝදන් කළා. ඒ වෙලේ ඉඳලා අර පින් අනුමෝදන් කරපු කෙනා දිහා ඒ දෙවියා බලාගෙන හිටියා කියනවා. ඒ කියන්නේ මහබෝසතන් වහන්සේ දිහා බලන් හිටියා. එහෙම සන්නස්. දැන් නැවේ එන්න පරක්කුයි හරියන්නේ නැහැ. බෝසතන් වහන්සේ එතන ගහක් මුල නිදාගත්තා. ඔන්න එතකොට කපටියා ඇහැරෙනවා. කවුද කපටියා? තමන් එක්ක එකට හිටපු යාළුවා. මේ පුද්ගලයා කල්පනා කළා මං මේ මොකටද මේ කහවණු 100 මේ පුද්ගලයාට දෙන්නේ. කහවණු 100ම මං ගන්නවා. වංචාවක් කරන්න ඕන කියලා අර කහවණු පොට්ටෙනියට සමාන විදිහට පේන්න මේ ගල් කැට අහුරලා ගල් පොට්ටනියක් හදාගත්තා. එහෙමයි. ගල් පොට්ටනිය හදාගෙන දැන් ගල් පොට්ටනිය තමයි අතේ තියෙන්නේ. අරක ගහගත්තා ඉනේ. හැබැයි කහවණු පොට්ටනිය ඉනේ ගහගත්තා. ගහගෙන මහබෝසතන් වහන්සේ නිදාගෙන ඉඳි මේ සෙල්ලම ඔක්කොම කරලා තමනුන් නිදාගත්තා. දැන් නැවේ ඒවට පස්සේ දෙන්නාම නැවේ වාඩි වෙලා නැවේ යනවා. මගක් යද්දී දෙවියා දකිනවා මේ අසත්පුරුෂයාගේ තියෙන අසත්පුරුෂ හිත. දෙන්නම මහන්සියලා සල්ලි හම්බ කරලා දැන් හම්බ කරපු සල්ලි හොරා කණ්ඩ ලැහැත්ති මේ අසත්පුරුෂයා. දෙවියා දේවානුභාවයෙන් ගල් මල්ලයි කහවණු මල්ලයි මාරු කළා. එහෙම සන්නස්. දැන් එතකොට ඉනේ කහවණු මල්ල තියාගෙන ඉන්නේ කියලා මේ පුද්ගලයා හිතුවට දැන් ඔහුගේ ඉනට මාරු වුණා අර ගල් මල්ල. මොහු අතේ දැන් තියාගෙන ඉන්නවා කහවණු මල්ල. නැව එහෙට මෙහෙට පොඩ්ඩක් ගඟ මැද පැද්දෙනකොට මොහු හිතලම අතහැරියා අර අතේ තිබ්බ පොට්ටනිය. අතහැරලා හිස අත් බැඳගෙන කෑ ගහන්න ගත්තා. අයියෝ මේ මෙච්චර හම්බ කරපු කහවණු ටික වැටුණානේ කියලා කෑ ගහලා අඬන්න පටන් ගත්තා. එතකොට මහබෝසතන් වහන්සේ කොච්චර සත්පුරුෂද කියන්නේ. මහබෝසතන් වහන්සේ අර අඬන පුද්ගලයාගේ පිටටත් අත තියලා කිව්වා හා කමක් නැහැ. ඉතින් ධනය කියන එකේ හැටි ඔහොම තමයි. නොලැබෙන දෙයක් ඉතින් නොලැබෙනවාමයි. ලැබීමක් තියෙනවා නම් අපිට ලැබේ කිව්වා. අපිට පුළුවන් අපේ ජීවිතේට මොකද හානියක් වුන්නේ නැහැ නේ. අපිට පුළුවන් ආය හම්බ කරන්න. අපි හම්බ කරමු. ඕක කාරි නෑ. ඕක හිතන්න එපා කිව්වා. එහෙමයි. බලන්න තිබ්බ සත්පුරුෂකමනේ චුට්ටක්වත් මොකුත් වචනයක් කිව්වේ නැහැ. දැන් අර පුද්ගලයා ඉතින් හිතින් හිතාගෙන යනවා මගේ වැඩි හරි කියලා. අර දෙවියා කරා පුදුම ලස්සන දෙයක්. ඒකයි මං කිව්වේ දෙවියන්ගේ උපකාරය කියන එක දැන් මේ පළතුරු වට්ටි පඳුරු ගැට ගහලා ලක්ෂාන් පැතුවා නෙවෙයි. අහිංසකව පිනක් රැස් කරලා ඒ පින දෙවියට අනුමෝදන් කරපු එකලේ. එහෙමයි. ඒ දෙවියා ආයුෂ ඉවර වෙච්චි මාළුවෙකුට අර කහවණු 100 පොට්ටනිය ගිලින්න සැලැස්සුවා. ඒ මාළුවා ආයුෂ ඉවරලා මැරුණා. ඒ මාළුවාව හම්බ වෙනවා. ඒ මාළුවා මේ මිනිසුන්ගේ දැලකට අහුණා. ඒ මාළුවාව හම්බ වෙනවා ඒ දීවරයන්ට. මේ දීවරයන්ගේ වෙලහෙළඳාන් ඔක්කොම ඉවර වෙනකන් අර ලොකු මාළුවාව වෙන කිසිම මිනිසෙකුට ගන්න හිතෙන්නේ නැහැ කියනවා. ඒ දේවානුභාවය නිසා. එහෙමයි සන්නස්. එදා මහබෝසතන් වහන්සේ එහා යුරට ගිහිල්ලා බෝසතන් වහන්සේ ගෙදර යන්න කලින් කල්පනා කළා මමත් මේ ගෙදර උන්දට මොනවා හරි ටිකක් අරන් යන්න එපයි. මාළු ටිකක් ගන්නවා කියලා බෝසතන් වහන්සේ යනකොට බෝසතන් වහන්සේට ගන්න හිතෙන්නේම අර මාළුවා.
බලන්න ඒක සිද්ධ වෙන විදිහනේ. එහෙමයි සන්නස. එතකොට අර කහවණු 100 ගිලපු මාළුවව බෝසතාණන් වහන්සේ සල්ලි වලට ගත්තා. අරගෙන ගිහිල්ලා අනේ ගෙදර ගිහිල්ලා බඩ පළලා බලනකොට මාළුවගේ මේන් ඇතුලේ තියෙනවා කහවණු. තමන්ගේ කහවණු 100 කියලා අඳුනගත්තා. බාහබෝසතාණන් වහන්සේගේ තිබ්බ ගුණය කියන්නේ කොච්චර ගුණවත්කමක්ද කියලා. එහෙමයි සන්නස. ඒක මම කිව්වේ ගුණවද ගුණධර්ම තියෙන පුද්ගලයාට ඊළඟට පින් දැස් කරන පුද්ගලයාට තමයි දෙවියෝ සමීප වෙන්නේ. මහබෝසතාණන් වහන්සේගේ තිබ්බ ගුණය කොච්චරද කියන්නේ. අර කහවණු 100 ඕනනම් වංචා කරන්න තිබ්බනේ. ඇයි අර පුද්ගලයා මුකුත් දන්නේ නැනේ. ආයෙමත් තමන්ගේ මිත්‍රයාට අර කහවණු 100න් 50ක් ගිහින් දුන්නා කියනවා. ඒක තමයි කියන්නේ ගුණවත්කම කියලා. ගුණවත්කම. ගුණවත් මනුස්සයාගේ ස්වභාවය තමන්ට අවංකයි. ගුණවත් මනුස්සයාගේ ස්වභාවය පින්වතුනි තමන්ට අවංකයි. හිතට එකඟව ජීවත් වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් නම් එහෙම ජීවිතයක් හදාගන්න. ගුණ සම්පන්න ජීවිතයක් ඊළඟට පින් දැස් කරන ජීවිතයක්. දෙවියන්ගේ රැකවරණ පතන්න දෙන්නේ. දෙවියන්ගේ රැකවරණ ලැබෙනවා. තමන් ළඟට ලැබෙනවා ඒ හැම දෙයක්ම. ඉතින් අපි විනත් ස්වාමීන් වහන්සේත් එක්ක මේ සාකච්ඡාව සිදු කරන්නේ යෝන් දහම් වැඩසටහනත් එක්ක. ඉතින් ඔබටත් පුළුවන් යෝන් වයසේ තරුණ වයසේ ඉන්න අය විදිහට ඔබේ ප්‍රශ්න අපිට යොමු කරන්න. ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහින් ඔබට කරන්න තියෙන්නේ Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. ඉතින් අපි සූදානම් මේ ප්‍රශ්න පින්නත් ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා ඔබට පිළිතුරක් ලබා දෙන්න. ඉතින් පින්නත් ස්වාමීන් ලැබුණු ප්‍රශ්න අතරින් ප්‍රශ්නයක් මම මේ තෝරගන්නේ. සන්නස් අපිට මලිත් ප්‍රශ්නයක් යොමු කරනවා. මට පොඩි දේත් ලොකුවට හිතෙනවා මට. ඒ නිසා පුළුල් හිතක් හදාගන්නේ කොහොමද කියලා සන්නස් අපෙන් මලිත් අහලා තියෙන්නේ. පොඩි දේත් ලොකුවට හිතනවා කියලා හිතන කියන්නේ මං හිතන්නේ ඔය හිතට එන මේ පසුතැවීමක් ඇත්තේ. එහෙමයි. පොඩි දේත් ලොකුවට හිතනවා කියලා කියන්නේ ඔය මේ කලින් වෙච්ච පොඩි යම් අඩුපාඩු වැරදි ආදී තියෙනවා නම් ඒව නිකන් හිතට ලොකුවට දැනෙනවා කියන එකනේ. පුළුල් හිතක් හදාගන්න කරන්න තියෙන්නේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන එකයි. ධර්මයේ හැසිරෙන්න තමයි කෙනෙකුගේ ජීවිතේ පුළුල් ජීවිතයක් පුළුල් හිතක් බවට පත් වෙන්නේ. ඕක වදාලානේ අපගේ අඟුලිමාල මහරහතන් වහන්සේ. එහෙමයි සන්නස්. අඟුලිමාල මහරහතන් වහන්සේ මේ උන්වහන්සේගේ තේර ගාථාවල ලස්සනට කියනවා ලක්ෂණ යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියරේ. යමෙක් තමන්ගේ අතින් කෙරෙච්චි පව්කම් කුසල් බලයෙන් දිරවලා දානවනම් සෝ මං ලෝකං පබහසේති අබ්බහ මුත්තෝ වචන්දිමා. එයා හරියට මේ ලෝකය එළිය කරන හඳ මඩලක් වගේ වලා ගැබෙන් මිදිලා ලොව එළිය කරන හඳක් වගේ. තමන්ගේ පරණ තමන් අතින් වෙච්ච යම් අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු ගැන හිතා ඉන්නේ නැතුව කුසල් රැස් කරන එක, පින් රැස් කරන එක, යහපතේ හැසිරෙන එක. ඒ නිසා ගොඩාක් හොඳයි මේ ඒ බඳු කෙනෙකුට ඒ දේවල් ගැන හිත ඉන්නේ නැතුව ඒ හැම වෙලාවකම මේ හිතට අදහසක් දෙන්න මේක හිත හිටියා කියලා මට ඇති වැඩක් නෑ. එහෙමයි සන්නස්. අන්න ඒක තමයි හිතට දෙන්න තියෙන හොඳම අදහස. අපි හිතමු එහෙම එකක් හිතෙනවා කියලා. ඒ හිතෙද්දී කල්පනා කරන්න මේක හිත හිටියා කියලා මට ඇති වැඩක් නෑ. අපි හිතමු අපේ අතින් ගොඩාක් වැරදි කෙරලා කියලා අතීතේ. අපි හිතමු ලක්ෂණ කෙනෙකුට මේ බණපද අහන්න ලැබෙනවා. ඒ බණපද අහන්න ලැබිද්දි මිනිසයා කරන්න පුළුවන් ඔක්කොම ಜಾති කරලා. අපි හිතමු එහෙම කෙනෙක් ඉන්නවා කියලා. එයාට පුළුවන්ද ආයි පස්සට ගිහිල්ලා ඒ තැන් හදලා එන්න. මගෙන් අතන වැරදුනා මං එතන හදනවා. මෙතන වැරදුනා එතන හදනවා කියලා හදන්න පුළුවන්ද? අතීතේ නිවැරදි කරන්න බෑ. අතීතේ නිවැරදි කරන්න බෑ. නිවැරදි කළ හැක්කේ දහම අහන්ට ලැබිච්චි මොහොතේ ඉඳලා තියෙන ඉදිරියයි. එහෙමයි සන්නස්. ඉදිරියට අර වැරදිච්ච අතීතේ කලවම් කරගන්නවා කියලා කියන්නේ ඒක තමයි තියෙන ලොකුම මෝඩකම. එහෙමයි. ඒ නිසා ඒ වැරදිච්ච අතීතය තමන්ගේ මේ වර්තමානයට කලවම් කරගන්න එපා. ඒක වැරදුනා. ඒක අතීතයට ගියප එකක්. ඒකට හිලව් වෙන්නත් එක්ක තමන්ගේ ජීවිතේ හොඳට පින් කරන්න. අපි හිතමු ප්‍රාණඝාත වෙච්ච කෙනෙක් නම් සත්තු මරලා පව් පුරවගත්ත කෙනෙක් නම් ඒක ගැන හිතින් ඉපා. තමන්ගේ මේ ගෙවෙන ජීවිතේ පුළුවන් තරම් සත්තුන්ගේ පණ රකින්න පුළුවන් දේවල් කරන්න. එහෙමයි. අපි හිතමු අභිදාන කරන්න පුළුවන්. සත්තුන්ට ආදරේ කරුණාව දක්වන්න පුළුවන්. අන්න ඒව කරන්න පටන් ගන්න. හොරකමින්
හොරකම් කිරීමක් ගැන පසුතැවිල්ලක් කෙනෙකුට තියෙනවා නම් එයා හොඳට දම්පැන් පූජා කරන්න. වැරදි කාමසේවනය ගැන සල්ලාලකම ගැන පසුතැවිල්ලක් තියෙනවා නම් කෙනෙකුට එයා පුළුවන් තරම් මේ තමන්ගේ ජීවිතේ 4 පෝයට ප්‍රධාන පෝයවල් වලට බඹසර සිල් ආරක්ෂා කර තමන්ගේ වෙච්ච වැරදි වලටත් එක්ක හිලව් වෙන්න හොඳට පින් කරන්න. ඊළඟට අපි හිතමු කෙනෙක් ගාව තියෙනවා කියලා මේ තමන්ගේ ජීවිතේ බොරු කියලා රැස් කරගත්ත අකුසල් ගැන පසුතැවිල්ල. එයා මේ හුරු වෙන්න ධර්මයේ කතා කරන්න. සත්‍යය කතා කරන්න. අර කරගත්තේ වටත් එක්ක හිලව් වෙන්නනේ. ඊළඟට අපි හිතමු කෙනෙකුට තියෙනවා කියලා අම්මා තාත්තට බැන්න අය, අම්මා තාත්තට මේ අකටයුතුකම් කළාය කියලා තමන්ගේ හිතේ පසුතැවිල්ල. ඉතින් දැන් ඉඳලා අම්මට තාත්තට හිටියටත් වඩා හොඳට මේ ආදරයෙන් ගෞරවයෙන් අපෝපස්ථාන කර පින් කරගන්න පටන් ගන්නනේ. ඒ වගේ එහෙම කටයුතු කරන්න. මොකද අකුසලයේ ගැන හිත හිටියා කියලා, තැවි තැවි හිටියා කියලා කිසිම අර්ථයක් නැති නිසා. එහෙම සනස. ඉතින් ඔය වගේ දේවල් අපි හැමෝගෙම ජීවිතවලට එකතු කරගන්න පුළුවන්. නැත්නම් අපි හැමෝටම මේ පුළුල් විදිහට හිතන්න අපිට මේ කාරණාවන් ධර්මයේ තුලින්, දහම තුලින්ම තමයි අපිට මඟ කියලා දෙන්නේ. ඉතින් යෝන් දහම් වැඩසටහනත් එක්ක ඔබ එකතුලා ඉන්නේ. ඉතින් ඔබේ ප්‍රශ්නත් අපිට යොමු කරන්න පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහිල්ලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. අපිට ප්‍රශ්නයක් යොමු කරනවා පින්නත් සයින්ස් චමෝද් ජයනාත් අහන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ වර්තමානයේ බොහෝ දිනකට තියෙන ප්‍රශ්නයක් කියලාම තමයි සටහන් කරන්නේ. යම් කෙනෙක් ධර්මයේ පිළිබඳව අපහැදුනොත් සැක කළොතින් ධර්මය ඒ කෙනාට කොහොමද බලපාන්නේ ඒ දේ කියලා ස්වයන්ස් අපෙන් චමෝද් දහන්නේ. සත්‍ය වූ ධර්මය සැක කරනවා නම් සත්‍ය වූ ධර්මය ඒ කියන්නේ සත්‍ය වූ ධර්මයේ කෙරෙහි සැකයක් හෝ අවිශ්වාසයක් හෝ ඇති කරගන්නවා නම් ලක්ෂණ එයාට උනේ දැන් සත්‍ය සැක කරා කියලා කියන්නේ එයා පිළිගන්නේ මොකද්ද? අසත්‍යය. එහෙම සනස. සත්‍ය සැක කරන කෙනා පිළිගන්නේ අසත්‍යය. සත්‍ය බැහැර කරන කෙනා මේ වැළඳගන්නේ අසත්‍යය. බොරුව. බොරුව වැළඳ ගන්න කෙනාට මේ ජීවිතෙත් බොරුවම ලැබෙයි. සංසාර ගමන පුරාවටත් බොරුවම ලැබෙයි. සත්‍ය වූ දහමක් නම් ස්පර්ශ කරන්න හම්බෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් එක දවසක් කෙනෙක් අහනවා ලක්ෂණ මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ දකින්න ලැබෙනවා පුද්ගලයෝ ಜಾති දෙකක්. ඇතැම්මු ඉන්නවා ස්වාමීනි ඒ අයට කොච්චර පැහැදිලි කරලා කිව්වත් කොච්චර කරුණු කාරණා කිව්වත් එයාලට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. හරි මෝඩයි කිව්වා. ඇතැම්මු ඉන්නවා ස්වාමීනි ඒ අයට එහෙම මහ ලොකුවට කරුණු කාරණා කියන්න ඕනේ නැහැ. යම් පමණකින් සුළුවෙන් කතා කරත් ඒගොල්ලෝ හොඳට වටහා ගන්නා හැකියාවෙන් යුක්තයි. හරි ඥානවන්තයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සමාජයේ කොටසක් මෝඩයෝ වෙන්නත් කොටසක් ඥානවන්තයෝ වෙන්නත් හේතුව මොකක්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තරුණී කැහුවේ තරුණය ඕකට හේතුව මේක කිව්වා. සංසාර ගමනේ එනකොට ඇතැම්මු මේ මනුස්ස ජීවිතේ ලැබුවාට පස්සේ හොයාගෙන යනවා කියනවා. මොකක්ද සත්‍ය? මොකක්ද කුසල්? මොන වගේ අයද ඇසුරු කරන්න ඕන? මොන වගේ දේවල් කරොත්ද ජීවිතේට යහපත සිද්ධ වෙන්නේ කියලා හොයාගෙන යනවා කියනවා. හොයාගෙන යනකොට එයාට සත්‍ය වූ දේ නුවණැති උතුමන්ගෙන් අහන්න ලැබෙනවා. අහන්න ලැබුණාම එයා ඒකට හිත පහදව ගන්නවා, වැළඳ ගන්නවා ඒක. එයා ඊ ජීවිතේ ටික ටික හරි හුරු වෙන්න මහන්සි ගන්නවා. සත්‍ය, කුසලය, යහපත. ඒ හුරු වෙන්න මහන්සි ගන්න එකේ ප්‍රතිඵලය තමයි උපදින ජීවිතයට ප්‍රඥාවම ලැබෙනවා. හැබැයි ඇතැම්මු ඉන්නවා කියනවා එහෙම හොයාගෙන යන්නෙත් නැහැ කියනවා. මොනවද ඇත්ත මොනවද කුසල් කියලා. හදිසියේ හරි නුවණැත්තෙක්ගෙන් අහන්න ලැබුණොත් එහෙම මෙයයි කුසලය මෙයයි යහපත කියලා ඒකත් තඹේකට ගණන් ගන්නෑ කියනවා. ඒක බැහැර කරනවා කියනවා. ඒ පුද්ගලයා ඒ ගත කරන ජීවිතෙත් නැටි. සංසාර ගමන පුරාවටත් එයාට අඥානකම කියන උරුම වෙන්නේ. එහෙමයි. ඉතින් ඒක තමයි සත්‍ය වූ ධර්මයකට අපහදිනවා නම් සත්‍ය වූ ධර්මයක් සැක කරනවා නම් ලැබෙන මහා විනාශය. සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තමයි කෙනෙක්ගේ ජීවිතයේ සොයන්නාසපිට මේ කියලා දෙනවා වගේ යහපතටම පමුණුවන්නේ. ඉතින් මේ යහපතට පමුණුවන යහපතට මඟ කියන උතුම් ධර්මයෙන් ඔබේ ජීවිතයට ශක්තියක් වෙන ඔබේ ජීවිතයට
මඟ පෙන්වීම සිදු කරන යොවුන් දහම් වැඩසටහනේ අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. විරාමයට කලින් අපි මතක් කරනවා අද දවසේදී යොවුන් දහම් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න ප්‍රතිබල දායකත්වයෙන් එකතු කරන පින්වන්ත පිරිස අද තුන්වන ජන්මදිනයේ යෙදෙන ශාක්‍යා සම්මානි පුංචි දේනියට මිනිබිරියට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අපේක්ෂාවෙන් ඊශ්‍රායලයේ පදිංචි පින්වත් කුමාරි දෙහිගම මෑණියන් විසින් තමයි පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේදී මේ උතුම් වැඩසටහන වෙනුවෙන් ප්‍රතිපල දායකත්වයෙන් ලබා දෙන ඉතින් ධර්ම දානමේ පින රැස් කරගන්නවා උතුම් නිමිත්තක් එක්ක ඉතින් ජන්මදිනයක් සමරන මොහොතේ පුණ්‍යවන්ත විදිහට ඒ කටයුත්ත සමරන්න ලැබීම මොනතරම් නම් වාග්යක්ද ඔබටත් පුළුවන් ඒකන විස්තර දැනගන්න ඔබට ඉදිරි දිනක සම්බන්ධ වෙන්න මෙවන් උතුම් වැඩසටහනක දායකත්වයේ ලබා ගන්න කතා කරන මේ දුරකථන අංකයට 071 232 88 87ට 071 232 88 87ට එමනම් අපි කෙරේ විරාමයකට ගිහින් ඉක්මනින්ම යලිත් ඔබත් එක්ක එකතු වෙන සූදානම් ආරාධනා කරනවා මතක් කරනවා ඔබට ශ්‍රද්ධා TV Facebook page එකට ගිහිල්ලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. අනතුරුව නැවතත් අපි එකතු වෙන්නේ යොවුන් දහම් වැඩසටහනත් එක්ක ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ යොවුන් දහම් වැඩසටහන විකාශනය කිරීමේ දායකත්වය ගැනත් අපි මතක් කරනවා අද තුන්වන ජන්මදිනයේ යෙදෙන ශාක්‍යා සම්මානි දෙහිගම මිනිපිරියට ප්‍රාර්ථනා කිරීම පිණිස ඊශ්‍රායලයේ පදිංචි පින්වත් කුමාරි දෙහිගම මෑණියන් විසින් තමයි අද දවසේ දායකත්වයන් ලබා දෙන්නේ. ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා ඉදිරි දිනක දායකත්වය පින්වත් ඔබට ලබා දෙන්න පුළුවන්. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ අංකයට 071 232 88 87ට. ඉතින් අපි පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡාව සිදු කරමින් ඉන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ බොහෝ දෙනා ප්‍රශ්න යොමු කරනවා දැන් අපි යොවුන් දහම් වැඩසටහන වෙනුවෙන් තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න තවදුරටත් ප්‍රශ්නයක් නොකරගන්න තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ විදිහට යොමු කරන ප්‍රශ්නයක් අපි තෝරගන්නවා. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ අපිට යොමු කරලා තියෙන්නේ සමන් මලී කියලා කෙනෙක් තමයි යොමු කරන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ. මම ගර්භණී මවක් කියලා මුලින්ම සඳහන් කරනවා අටසිල් සමාදන් කරද්දී දහවල් 12න් පස්සේ පෙරමෙන් ආහාර නොගෙන කුසගින්නේ සිටීමට නොහැකි නිසාත් ආහාරගතවොත් විකාල භෝජනයක් වන නිසාත් මා විසින් අටසිල් සමාදන් විය යුතු ආකාරය පිළිබඳව පහදා දෙන්න කියලා ස්වාමීන් වහන්සේ අපිට මේ ප්‍රශ්නයෙන් යොමු කරලා තියෙන්නේ. මේ කාලේ මේ මෑණියන්ට පුළුවන් ඒ කියන්නේ ගර්භණී සමයේ ආජීව අෂ්ටමක සීලෙන් වාසය කරන්න. ඒක එහෙම කියන්නේ සාමාන්‍යයෙන් අධිශීලයක හික්මෙන්ට ඒ තියෙන ආසාවත් එක්ක මේ ආජීවශ්ටමක සීලෙන් වාසය කරන්න හරි මේ කාලේ ගර්භණී අවදී. ඒ කියන්නේ ආජීවශ්ටමක සීලය කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, ඊළඟට අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම, ඊළඟට බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුස වචනයෙන් වැළකීම, හිස් වචනයෙන් වැළකීම සහ මිත්‍යා ආජීවයෙන් වැළකීම. ඒ සීලය සමාදන් වෙලා ආරක්ෂා කරන්න ඒක සුදුසුයි. එහෙමයි. ඉතින් ඔබටත් පුළුවන් මේ පින්වත් පිරිස වගේම ප්‍රශ්න යොමු කරන්න අපිට Facebook පිටුවට ගිහින් ඔබට කරන්න තියෙන්නේ Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන එක. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට තවත් ප්‍රශ්නයක් මේ විදිහට අපි යොමු කරපු එකක් Facebook ඔස්සේ අපි ලබා ගන්නේ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ යොමු කරන්නේ සාගරිකා කියලා කෙනෙක්. මගේ අම්මව කිසිම ආකාරයකින් සතුටු කරන්න බෑ. හැම දෙයකින්ම ස්වයංස කටයුතු කරන්නේ කියන්නේ ඒකට එරෙහිව කියලා කියනවා. ඊතර පින්වත් ස්වාමීන් වහන්සේ මේ කාරණාව ගැන කොහොමද ධාර්මිකව හිතලා කටයුතු කරන්න කියලා අපෙන් අහලා තියෙන්නේ. අම්මා කටයුතු කරන විදිහින් එයා සතුටු නම් හරි මට හිතෙනවා. එහෙමයි සන්නස. දැන් අම්මාගේ කටයුතු කිරීම ගැන තමන්ගේ හිතේ තියෙන්නේ යම් ගැටීමක් කියලායි මට තේරෙන්නේ. දැන් තමන් කරන හැම දෙයකටම අම්මා විරුද්ධ වෙනවා වගේ තේරෙන්නේ. අම්මත් එක්ක යම් ගැටීමක් තියෙනවා වගේ හිතේ. එහෙමයි. අම්මා ගැන හැමතිස්සෙම තේරුම් ගන්න මෙහෙම. ඉතින් අම්මා කෙනෙක් කියලා කියන්නේ දරුවෙක්ගේ ජීවිතයට අම්මා කියලා කියන්නේ එක්කෙනා ඉන්න ලක්ෂණ නේද? එහෙමයි. ඒක අපි හරියට හිතන්න ඕන එකක්. ඒ කියන්නේ අම්මා කියලා ගත්තාම
අපේ ජීවිතයට ඉන්නේ එබඳු කාන්තාවෝ එක්කෙනයි. ඒක ඉතින් අපිට තාම අපේ ලංකාවේ මේ තියෙන ක්‍රමය තුළ අපේ අම්මා කියලා කියන්නේ බොහෝම පූජනීය කාන්තාවක්නේ. දැන් සමහරට බටහිර කරණයේදී නම් ඒක මේ වෙනකොට ගොඩාක් වෙනස් වෙලා. ඒ මවකට තියෙන මාතෘත්වයේ උදාර බව ගොඩාක් හැලුවට ලක් වෙලා. නමුත් ලංකාවේ තාම එහෙම වෙලා නැහැ. එහෙමයි. නිසා ලංකාවේ තාම අම්මා කෙනෙක් කියලා කියන්නේ අපිට ඒ අම්මාගේ යම් කෝපයක් ඇද්ද? අම්මාගේ යම් අමනාපයක් ඇද්ද? අම්මා යමකට අකමැති වීමක් ඇද්ද? ඒ හැම දෙයක්ම ඒ අම්මගේ ජීවිතේ තියෙන්නේ අපේ යහපත වෙනුවෙන්. අම්මා යම් දෙයකට අකමැති වෙන්නේ අපේ යහපත කැමැත්තෙන්. අම්මා යම් දෙයකට සතුටු වෙන්නේ නැත්තේ ඒකෙන් අපේ ජීවිතේට අයහපතක් වෙයි කියලා. ඒ නිසා අම්මාගේ වචන සම්බන්ධයෙන් හැමතිස්සෙම කාරුණික සංවේදී හිතකින් බලන්න ඕන. අම්මලා සමහරවිට සැරවෙනවා, කෑ ගහනවා. ඒ කෑ ගහනකොට සැරවෙනකොට මේ අම්මා හැම එකකටම එක එක වචන කියනකොට තව තවත් අම්මට සෙනෙහසින් ලං වෙන්න. අනේ මේ අම්මා විතරනේ මට මෙහෙම. දැන් පිට මිනිස්සු ඇවිල්ලා අපි කරන කටයුතු වලට අපි ඕන වලක වැටෙන්න යද්දී පිට මිනිස්සෙක් නම් මේ අපි හිතමු අපි යන පාරක් තියෙනවා. ඒ පාරේ ගියොත් එහෙම අපි වලක වැටෙනවා. අපේ හිත කැමති කෙනා නේද කියන්නේ ওই පාරේ යන්න එපා. ඔකේ ගියොත් වලේ වැටිලා අනතුරෙන් අනතුරටපත් වෙනවා කියලා කෑ ගහන්නේ. එහෙමයි සනස. සමහරවිට අපිට ඒ පාරේ අපිට බලපුවම හිතෙනවා මේකේ ගියත් නම් මේ හරි ලස්සනයි, මේ පාර හරි හැඩයි. ඇයි අපේ මේ මට යන්න එපා කියන්නේ කියලා අපි අර කෑ ගහන කෙනත් එක්ක තමයි ගැටෙන්නේ. එහෙමයි සනස. අපි හිතුවොත් එහෙම අපේ හිතසුව කැමති නැති පුද්ගලෙන් ඇහුවොත් එහෙම මේ පාරේ කොහොමද කියලා. ඒ හිතසුව කැමති නැති පුද්ගලයා කියනවා ඉතින් ඔය හොඳට තියෙන යන්න කියනවා. එහෙමයි. ගිහිල්ලා වැටුණාට පස්සේ අපිම තමයි විඳවන්න ඕනේ. අම්මා තාත්තා කියන්නේ අන්න ඒ වගේ දෙන්නෙක්. ඒ දෙන්නා ගැන, ඒ දෙන්නාගේ තීරණ ගැන, ඒ දෙන්නා කටයුතු කරන විදිහ ගැන හැමතිස්සෙම දරුවෝ විදිහට අපි බොහෝම අනුකම්පාවෙන් ඊට පස්සේ අනුකම්පාවට වඩා බොහෝම මේ මගේ මෑණියෝය මගේ ජීවිතේ ආලෝකයක් කැමති, මගේ ජීවිතේ යහපතක් කැමති එකම කාන්තාවය කියලා ආදරෙන් සෙනෙහසින් තව ලං වෙන්න ඕන කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙමයි සනස. අම්මා කියන ඒ උතුම් වචනෙට අපිට සම කරන්න පුළුවන් කෙනෙක් නැහැ. තවත් වචනයක් අපිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ ඉතින් අම්මා තාත්තා පිළිබඳව අර ලක්ෂාන් අහලා ඇති. එහෙමයි සනස. මේක මට දැන් මේ කාරණෙත් එක්කම එකපාර මතක් වුණේ. ඒක මට තියෙන තැන හරියටම මතකයක් නෑ. කියන්නේ මමත් ඉස්කෝලේ යන කාලේ වගේ කියවපු කතාවක මේක තියෙන්නේ. එහෙමයි සනස. අහලා ඇති දෙමව්පියන්ගේ ආදරය ගැන මෙහෙම කතාවක් තියෙනවා. කියන්නේ එක දරුවෙක් කැලේක ගමනක් යන්න සූදානම් වුණා කියනවා. අම්මා එපාම කියනවා. අම්මා එපාම කියද්දි දැන් එපා කිව්වට මේ කොල්ලා අහන්නෙම නෑ. අම්මට අන්තිමේ කිව්වා නෑ මම මොනවා කිව්වම මම යනවා කිව්වා. එතකොට අම්මා කිව්වා හරි උඹ ඵලයන්. උඹ ඔය ගමන ගියොත් මං එපා කියන එක මේ අහන්නේ නැතු උඹ ඔය ගමන ගියොත් උඹ කොටිය කන්න ඕන කිව්වා. අම්මා එහෙම කිව්වා. ඊට පස්සේ මෙයා අම්මා කියන එක අහන්න නැතුවද යනවා. එහෙම සනස. යද්දි කිව්වත් වගේ කොටියා. කොටියා මූණට හම්බුණා කියනවා. වෙරෙන්න විදිහක් නැහැ. එහෙමයි. එතකොට මෙයා හිතින් හිතුවා කියනවා. මගේ අම්මා කටින් කියපු එක සිදු නොවේවා. මගේ අම්මා හිතින් හිතපු එක සිදු වේවා. මෙයා එහෙම හිතලා S2 පියාගත්ත කියනවා. S2 කැඩලා බලනකොට කොටිය නැහැ. ඇයි අම්මා කටින් මේ වචනේ කිව්වට උඹ ගියොත් උඹ කොටිය කාපන් කියලා කටින් කිව්වට අම්මගේ හදවතේ තියෙන්නේ මගේ පුතාට කිසිම අනතුරක් වෙන්න එපා. අම්මා. ඉතින් ඒක එහෙම තේරුම් ගන්න නේ. එහෙමයි සන්නස. අම්මට තාත්තට අපේ වටිනාකම අපේ බොහෝම තදින්ම දැනෙනවා. ඉතින් සන්නස මේ කවද වුණත් අම්මට තාත්තට ඔබ පුංචි පුතෙක් පුංචි දරුවෙක් හිතෙන නිසා ඒ වටිනාකම් තේරුම් අරගෙන කටයුතු කරන්න අම්මට තාත්තට ධර්මයේ පිහිට ලබා දෙන්න ධර්මයේ හැසිරෙන දරුවෙක් විදිහට ඒ වටිනාකම් දරුවන්ට කරන්න ඕන දෙයක් ඉතින් යුතුයකම ඉටු කරන්න කියන කාරණාව අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් අපි ශ්‍රෝතා යෝන් දහම් වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉද්දී තවත් යෝන් දරුවන්ගෙන් එහෙම නැත්නම් තරුණ ඔබෙන් ලැබුණු ප්‍රශ්නයක් තමයි මේ විදිහට තෝරගන්නේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා අනුරාධ දසන්ත කියලා කෙනෙක්. ස්වාමීන් වහන්සේ අහලා තියෙන්නේ දෙවියන්ට හිතින් පින් දීම
සුදුසුද කියලායි ස්වාමීන් වහන්සේ අපෙන් අහන්නේ. ඒක ලක්ෂණ එහෙමත් කරන්න පුළුවන්. දෙවියන්ට අපි පිනක් රැස් කරොත් එහෙම හිතින් පින් අනුමෝදන් කරන්නත් පුළුවන්. ඉතින් අපි යම් විශේෂ පින්කමක් සිද්ධ කරාම ඒ පින්කම සම්බන්ධයෙන් පින්පෙත් අනුමෝදන් කිරීම අපි සාමාන්‍ය අපි ක්‍රමයක් තියෙනවානේ. ඒ ක්‍රමයට අනුරූපව මම මේ විදිහේ පිනක් රැස් කළා, මේ විදිහේ පිනක් රැස් කළා. ඒ රැස් කරපු පින් මං සක්දිවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවිවරුන් ඇතුළු මාගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුන්ටද මම මේ පින අනුමෝදන් කරනවා කියලා වචනයෙන්ම පින් අනුමෝදන් කිරීම සුදුසුයි. එහෙමයි සන්නස. ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහිල්ලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. ඒ ප්‍රශ්න අපි සූදානම් ඔබට උත්තර ලබා දෙන්න. ඉතින් මේ ප්‍රශ්න තවදුරටත් ප්‍රශ්නයක් නොවෙන්න ඔබට උපකාර කරන්න තමයි යොවුන් දහම් වැඩසටහනින් සූදානම් වෙන්නේ. තවත් ඒ විදිහට ලැබුණු ප්‍රශ්නයක් තමයි අපි මේ විදිහට තෝරගන්නේ. සොයනස් මේ ප්‍රශ්නය යොමු කරන්නේ නිරෝෂ් සම්පත්. නිරෝෂ් අපින් අහනවා පින්නත් ස්වාමීන් වහන්සේ පල්සරේ පිළිම වහන්සේලා පිරිසුදු කරන්න මට මේසේ උඩට යන්න වෙනවා. භාග්‍යවතුන් වහන්සේට වඩා ඉහළට එතන යන්න වෙනවා කියලා තමයි කියන්නේ සොයනස්. මේකෙන් මට පවක් සිදු වෙනවද කියලා අපින් අහලා තියෙන්නේ. ඒ කටයුත්ත කරනකොට හැමතිස්සෙම දැන් අපිට සමහරලාවට ඔය ප්‍රශ්නේ කියන්නේ ඔය විදිහට අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. සමහරලාවට සෑරජානන් වහන්සේලා ප්‍රතිසංස්කරණය කරන අවස්ථා, සෑරජාන් වහන්සේලාගේ තීන්තාලේප කරන අවස්ථා. දැන් සෑරජාන් වහන්සේලාගේ ධාතු ගර්භයේ තියෙන යට අපිට සමහරට සෑයේ තින්ත ගන්න වුණාම සෑයේ ඉහළට නගින්න සිද්ධ වෙනවා. එහෙමයි සන්නස. ඒ හැම කටයුත්තම අපි කරන්නේ අප්‍රමාණ ශ්‍රද්ධාවකින්. එහෙමයි. ඒ ශ්‍රද්ධාව මුල් කරගත්ත කෙනා හැමතිස්සෙම තමන් ශ්‍රද්ධාවෙන් ගරු කරන මේ ශ්‍රද්ධාවෙන් පුදන දේට හැමතිස්සෙම ගරු සත්කාර කරමින් කටයුතු කරන්න ඕන. එහෙමයි සන්නස. ඉතින් පිළිම වහන්සේගේ ඒ කටයුත්ත කරනවා නම් ඒ දරුවට පුළුවන් විශේෂයෙන් ඒ කටයුත්ත ආරම්භ කරද්දීම මේ කටයුත්ත ආරම්භ කරද්දීම භාග්‍යතුන් වහන්සේ උදෙසා පහන් දැල්වල පැන් එකක් පූජා කරලා මල් පූජා කරලා බුදුරජාණන් වහන්සේට ඒ පූජා දැන් ඒ සමීපේ කරන්න බැරි වුණාට කමක් නැහැ. එහෙමයි. නමුත් ඒවා ඒ පිළිම වහන්සේ වෙනුවෙන් මේ යම් තැනක භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න. එහෙමයි. පූජා කරලා මේ තමන්ගේ වචනයෙන්ම කියන්න ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් මේ පිළිම වහන්සේ දෝවනය කරන පිරිසුදු කරන මේ කටයුත්ත මම මේ අද සිද්ධ කරලා මගේ ජීවිතයට පිනක් රැස් කරගන්න මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේගේ අවසරය මට ලැබේවා. අන්න එහෙම විශේෂයෙන් පේ වෙලා අවසරයක් අරගෙන තමයි ඒ කටයුත්ත අපි කරන්න ඕනේ. සාමාන්‍ය සෑයක කටයුතු කරත් අපි ඒ විදිහට තමයි කටයුතු කරන්නේ. ඒක තමයි ඒකේ පිළිවෙල. එහෙමයි සස්. මට දෙන්නේ අපේ ප්‍රශ්න අහපු අයට වගේම මේ තවත් හැමෝටමත් මේ ප්‍රශ්න වලින් උත්තරයක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම සයින්ස් මට හිතෙන්නේ අපිට මේ පින කරගන්න පුළුවන් නම් කියන්නේ අප ඇතැම් තැන්වල දකිනවා ස්වයංාංශ ඇතැම් විහාරස්ථානවල ඒ වගේම ආයතනවල පිළිම මහන්සලා සමහරට දොහවිලි බැඳිලා කියන්නේ අව පැහැවිලා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේ අවස්ථාවක් මට දෙන්නේ පිනක් කරගන්න තරුණයෙක්ට මම හිතන්නේ මේ හොඳ අවස්ථාවක් නේද ස්වාමීන් වහන්සේ. ඉතින් මේක ලක්ෂණ දැන් අපෙන් ගොඩාක් කරවට අපෙන් අහන ප්‍රශ්න ගත්තාම අපි දැන් මේ වගේ ධර්ම සාකච්ඡාවලදී අපි කොච්චරවත් අපෙන් පිරිස අහන එකක් මේ කැඩිච්ච පිණිම වලට මොකද කරන්නේ? ඒක කොහෙද ගිහින් තියන්නේ? මේ වගේ ප්‍රශ්න ගොන්නයි. එහෙමයි. නමුත් කෙනෙක් ගොඩාක් අඩුයි උත්සාහවත් වෙනවා. අපි හිතමු පිළිම වහන්සේ නමකගේ යම් පළුද්දක් වුණා. ඊට පස්සේ පිළිම වහන්සේ නමක් යම් දුර්වර්ණ වීමක් සිද්ධ වුණා. ඒක අර පිළිසකර කරලා ඒ පිළිම වහන්සේ ආයමත් යථා තත්ත්වයට පත් කරලා පුදණ්ඩ සුදුසු ආකාරයෙන් සකස් කරනවා කියන තැනට බොහෝ දෙනෙක් එන්නේ. එහෙමයි සනස. ඉතින් අඩු ගානේ තමන්ගේ නිවසක තමන් පුද සත්කාර කරන පිළිම වහන්සේට හරි එහෙම කරන්න පුළුවන් නම් හදිසියෙ මොනවා හරි අතපසුවීමක් නිසා යම් හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒක මේ ඒ පිළිමේ යාට පුළුවන්නේ බොහෝම ගෞරවයෙන් යලිත් පිළිසකර කරන්න. පිළිසකර කරන්න පුළුවන් මට්ටමක තියෙන එක යලිත් පිළිසකර කරලා පුද සත්කාර කරන්න. එහෙමයි. ඊළඟට කොච්චර තියෙනවද ඇත්තටම කිව්වා මේ ලක්ෂණ කිව්වා වගේ ඔය පන්සල් වල එහෙම ඒ ස්වාමීන් වහන්සේලාට සමහර දුෂ්කර පන්සල් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලාට ඒ කටයුතු කරගන්න අපහසු. එහෙමයි සනස. ඒ කියන්නේ මූල්‍යම ප්‍රතිපාදන පැත්ත අඩු. එහෙමයි. ඉතින් ඒ ප්‍රදේශවල ඉන්න තරුණ තරුණියන්ට කරන්න පුළුවන් ලස්සන වැඩ.
ෆේස්බුක් වලින් වුණත් කමක් නැහැ. ඒ වගේ වැඩකට පිරිස එකතු කරගන්නවා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් බෝධි මණ්ඩපයක් පිරිසකර කරන එක, බෝධි මණ්ඩපයක තීන් තාලේප කරන එක, මේ සෑරජානන් වහන්සේලා අපි සමහරවිට ওই පාරේ මේ ගමන් බිමන් යනකොට අපි දකිනවා සමහර විහාරස්ථානවල සමහර ආයතනවල පොඩි සෑයවල් තියෙනවා. ඒ සෑරජානන් වහන්සේ කලකට පිරිසකර කරගන්න බැරි වෙලා. එහෙම සස් ඔය තව දුරටත් ඔය හන්දිවල අපි දකින්න පිරිම්මාන්සලා තීත් එහෙම නේස් වෙනස. ඉතින් කෙනෙකුට කොච්චර ඒ කියන්නේ කොච්චර තමන්ගේ ජීවිතේ ආපහු හැරි හැරි බලද්දි හිත හිතා සන්තෝෂ වෙන්න පුළුවන් කාරණාවක්ද තමන් එහෙම දෙයක් කරොත්. ඉතින් ඒ වගේ දේවල් අර තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්ම ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන්ම පේ වෙලා ඊටාම සද්භාවයෙන් කරන්න පුළුවන් දේවල්. ඒක තමන්ගේ ජීවිතේ බොහෝ කාලයක්. දැන් අපි හිතමු පිළිම වහන්සේ නමක් ඊටාම ලස්සනට ඊටාම මනෝරම්‍ය විදිහට පිළිම වහන්සේ නමක් කරවනවා කියලා කියන්නේ ලක්ෂණ ඒක සුළුපටු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් අපේ ආයතන වල ගත්තොත් එහෙම මහමෙවුනාව භාවනාසපුවල තියෙන පිළිම වහන්සේලා ඇත්තටම දකින්න කෙනෙක්ගේ හිත සංසිඳිලා යන ප්‍රසාදයටපත් වෙන හිතක් නිවෙන පිළිම වහන්සේලානේ. එහෙම ඇස්වන්නස. ඒව පුළුවන් තරම් මේ සුන්දර විදිහට කරන්න අපි උත්සාහවත් වෙනවා. ඒකට හේතුව තමයි පිළිම වහන්සේ නමක් උදෙසා කෙනෙක් වඳින්නේ ශාස්ත්‍රු ගෞරවයෙන්. මේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරමි කියලයි. එයා වඳින්නේ. මේ භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරනවා කියන එක බුදුරජාණන් වහන්සේ පුදනවා කියන එක ඒක සුළුපටු දෙයක් නෙමෙයි ලක්ෂණ. එහෙමයි. මේ ලෝකේ යන්තාක් සත්‍යය ඉන්නවද ඒ සියලු සත්‍යයන් අතර අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිදීමේ පින ගැන අපිට හොඳට තේරෙනවා එක අවස්ථාවක ඒක සිද්ධ වුණේ මේ ලංකා භූමියේම. ඔය ලංකා භූමියේ එක උපාසකෙක් සුළුගල් උපාසක. ඔය සුළුගල් උපාසකට යන්න ලැබුණානේ මේ තුසිත දෙව්ලොවට, තවතිසා දෙව්ලොවට. එහෙම ඇස්වන්නස. ඒ තවතිසා දෙව්ලොවට ගියේ අපේ මලියදේව මහරහතන් වහන්සේත් එක්ක. එහෙමයි. මලියදේව මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ එරදීන් මේ සුළුගල් උපාසකව එකතු කරගෙන ගියා තවතිසාවට සිළුමිණ සෑය වඳින්න. එහෙම ඇස්වන්නස. ඔය සෑය වන්දනා කර කර ඉද්දි ලක්ෂණ එනවා කියනවා සුදු පාට රථයකින් සුද්දට සුදේ ඇඳගත්ත දේව පුත්‍රයෙක්. එහෙමයි. එවිල වන්දනා කළා. වන්දනා කරාම මලියදේව මහරහතන් වහන්සේගෙන් අහනවා සුළුගල් උපාසක ස්වාමීනි හරි ලස්සනයි නෝ මේ දේව පුත්‍රයා. මෙයා මෙච්චර ලස්සන උනේ කොහොමද කියලා ඇහුවා. එතකොට කිව්වා මේ උපාසකය ওই වෙන කොහෙවත් ඉඳලා ආපු කෙනෙක් නෙවෙයි ඔය ලංකාවේ ඉඳලා ආවේ කිව්වා. ඒක උනේ මෙහෙම කිව්වා. ඔය දැදුරු ඔයට වෙන්න, දැදුරු ඔය සමීපයට වෙන්න හරක් බලපු ගොපළු පුත්‍රයෙක් කිව්වා. ඒ හරක් බලමින් ඉද්දි මෙයා තෙරුවන් සරණ ගිහිල්ලා පැහැදීම තිබ්බා. එහෙම ඇස්වන්නස. හරක් බලමින් ඉද්දි හරකුන්ට කණ්ඩ දීලා මෙයා පොඩ්ඩක් හෙවණකට විවේකයක් ගන්නම් කියලා ගියා මේ කැලේ ඇතුළට. එහෙමයි. ඒ ඇතුළට යනකොට මෙයාට දකින්න ලැබුණා මේ බොකල වැලක මල් පිපිලා. ඔය බොකල වැල කියලා කියන්නේ ලක්ෂණ මේ සුදු පාට මල් පිපෙන එකක්. බොකල මල් කියලා කියන්නේ සුදු පාටයි. එහෙමයි. ඒකට මෙයා මේ බොකල වලින් මල් ගොඩාක් කඩාගත්තා. කඩාගෙන මෙයාට ආසාව දැන් මේක පූජා කරන්න. පූජා කරන්නම් කියලා බලාගෙන ගියා බෝධීන් වහන්සේ නමක් වැඩ ඉඳීද සෑයක් තියෙයිද? අනේ නැහැ. දැන් යද්දි මෙයාට පේනවා මේ මල් ටික එන්න හං වෙන්න වගේ. ඊට පස්සේ මෙයා කල්පනා කළා මම දැන් කොහෙටද මේක පුදන්නේ? එහෙම හැරෙනකොට එතන තියෙනවා විශාල හුඹහක්. මෙයා හිතුවා කියනවා හරි. මේ හුඹහ තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතු සෑය. ඒ කෙනාට එහෙම හිතුනේ ඇයි කියලා අපිට හිතා ගන්න බෑ. ඒ කියන්නේ ඒකේ තියෙනවා ඒ පූජාව කරලා ඊටාම් පොඩි වෙලාවකින් මෙයා මැරෙනවා. එහෙම ඇස්වන්නස. මං හිතන්නේ අර මරණයත් එක්ක වෙන්නේ නැති එයාට එකපාර ඒ හිතුවිල්ල හිතට ආවේ. මෙයාට අර හුඹහ දැක්ක ගමන් හිතුණා හරි මම මේ මල් ටික මේ හුඹහ මුල් කරගෙන දැන් මම මේ පින කරගන්නවා. මේ තුඹස තමයි බුදුරජාන් වහන්සේගේ ධාතු සෑය. මං දැන් ධාතු සෑය සරසනවා කියලා අර බොකල වැල් වලින් හුඹහ සරසුවා. හුඹහ සරසලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්නේ මේ කියලා වැන්දේ හුඹහට. දැන් බාහිරින් බලන් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පුද්ගලයා දැන් මේ කතාව අහනකොට හිතෙන්න පුළුවන් මේ මොන බොළඳ කතාවක්ද මේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ශ්‍රද්ධාව නැති කෙනෙකුට. එහෙම ඇස්වන්නස. ඇයි මේ මිනිස්සෙක් හුඹහකට වඳින්නේ කියලා. අපි හුඹහට වඳිනවා කියලා හිතුවට එයා වැන්දේ හුඹහට නෙමෙයි.
එයා වැන්දී ශාස්තෘන් වහන්සිටයි. එයා පිදුවේ ශාස්තෘන් වහන්සේ. එයාට ඒ අපතේ කියන්නේ එයා ඉතාම් පොඩි වෙලාවකින් මිය පරලෝ ගියා. මිය පරලෝ ගිහිල්ලා උපන්නේ තුසිතේ. තුසිත දෙව් භවනේ ඉඳලා තමයි මේ සිළුමිණ සෑය වඳින්න එන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පුදනවා කියන එක සුළුපටු එකක් නෙමෙයි. අපි යම් විදිහකට අපිට පුළුවන් ආකාරයකින් බෝධි මණ්ඩපයක් ලස්සන කරොත් සෑයක් හොඳට පිරිසකර කරලා දකින කෙනෙකුගේ හිත නිවිලා යන විදිහට ලස්සනට හැදුවොත් දැන් ඇත්තටම සෑයක් දැක්කම හිත නිවෙන්නේ ලක්ෂණ ඒක හොඳට පැහැපත්ව ලස්සනට තියෙනවා නන්නේනේ. එහෙමයි. ඊළඟට පිළිම වහන්සේ නම බොහෝම හැඩට ලස්සනට වර්ණවත්ව අපි සකස් කළොත් ඒ පිළිම වහන්සේ ළඟ ගිහිල්ලා මිනිස්සෙක් වන්දනා කරන වාරයක් ඒ කෙනාට පින වැඩෙනවා. ඒ කෙනාට පින රැස් වෙනවා. සොළුපඩු පිනක් නෙවෙයි රැස් වෙන්නේ. අර පුද්ගලයා භාග්‍යතුන් වහන්සේ වඳින වාරයක් රැස් කරගන්නේ මහා පිනක්. එතකොට ඒ පිළිමේ සකස් කරපු කෙනා ඒ මහා පිනේ කොටස්කාරයෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට මේ ලැබිච්ච ජීවිතේ එහෙම පින් කරගන්න අවකාශ ඕන තරම් තියෙනවා. තමන් හොඳට නුවණින් කල්පනා කරනවා. එහෙමයි සන්නස. ඉතින් මේ උතුම් පින ඔබත් රැස් කරගන්න කියන කාරණාව ඉතින් අපි මතක් කරනවා. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා ඒ පින් රැස් කරගන්න. ඉතින් අපි යෝන් දහම් වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔබටත් පුළුවන් ප්‍රශ්න යොමු කරන්න. ශ්‍රද්ධා TV Facebook වීඩියෝවට ගිහිල්ලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්නය සටහන් කරන්න. ඉතින් මේ ප්‍රශ්න තමයි අපි තෝරගෙන මේ විදිහට පිනත් ස්වාමින් වහන්සේට යොමු කරන්නේ. ස්වයන්වංශ අපෙන් අහනවා මංගල මලින්ද කියලා කෙනෙක් මේ ප්‍රශ්නේ අහන්නේ වෙනස් ස්වයන්වංශ දරුවෙක් ලැබෙන්නේදී ඒ දරුවා නිදුක් නිරෝගී සත්පුරුෂ දරුවෙක් වෙන්න හිතින් යම්කිසි සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්ද? දරුවෙක් ලැබෙන්නේදී ඇත්තට මේ දරුවාගේ ගුණ සම්පත්තිය උදෙසා ඒ දරුවාගේ යහපත උදෙසා කරන්න හොඳම දේ ලක්ෂණ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මලා තාත්තලා ඒ කියන්නේ ඒ දෙමව්පියෝ නිතර අඟුලිමාල පිරිත සජ්ජායනා කර කර තමන්ගේ කුසේ වැඩෙන දරුවාට සිත් පතන්න. ඒක තමයි දරුවාගේ සිත වෙනුවෙන් ශාන්තිය වෙනුවෙන් අපිට කරන්න හොඳම දේ. දරුවට නිතර මේ අඟුලිමාල පිරිත කියලා සෙත් ප්‍රාර්ථනා කරන කටයුතු කරන්න. ඊට අමතරව බොහොම හොඳ දේ තමයි දරුවෙක්ගේ ජීවිතේ ගුණ යහපත් වෙන්න, දරුවෙක් සත්පුරුෂ දරුවෙක් වෙන්න ඕනේ කියලා හිතනවා නම් ඒ දරුවා තෙරුවනට බාර කරලා මේ කුසේ වැඩෙන දරුවාම බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට පූජා වේවා කියලා පූජා කරන්න. ඒ පූජා කළා දෙමව්පියෝ හොඳට ධර්මයේ හැසිරෙන්න. දෙමව්පියෝ හොඳට වෙනදටත් වඩා අපි අපේ දරුවා වෙනුවෙන් ධර්මයේ හැසිරෙනවා කියලා ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ හැසිරෙන දෙමව්පියන් ළඟට එන දරුවාගේ ජීවිතේ ඒකාන්තයෙන් ධර්මයේ ආශිර්වාදය ලබන ජීවිතයක් බවට පත් වෙනවනේ. ඒ ධර්මයේ ආශිර්වාදය ලැබෙනකොට කොහොමත් ඒ දරුවගේ ජීවිතේ සත්පුරුෂ ජීවිතයක් බවට පත් වෙනවා. එහෙමයි සන්නස. මට දෙන පින්වත් ස්වාමීන් වහන්සේ මේ අපේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ අදහස ඇතිව මේ ඉදිවෙන අඟුලිමාල මහසෑරජාණන් වහන්සේත් ඊට හොඳම අවස්ථාවක් නේද? හොඳම අවස්ථාවක්. එහෙමයි. ඒක දැන් දරුවෝ ලැබෙන්න ඉන්න දෙමාපියන්ට ඒක මේ තමන්ගේ ජීවිතේ හොඳ අවස්ථාවක් තමන්ටත් තමන්ගේ දරුවාටත් තෙරුවනේ ආශිර්වාදයේ රැකවරණේ සලසගන්න දරුවත් මේ අඟුලිමාල සෑයට බාර කරලා තෙරුවන්ට බාර කරලා ආරක්ෂාව සලසා ගන්න. ඊළඟට තමන්ගේ ජීවිතත් අඟුලිමාල සෑයට බාර කරලා තෙරුවනේ ආශිර්වාදයේ ආරක්ෂාව සලස ගන්න. ඒකෙදී ඔය දරුවෝ ලැබෙන්න ඉන්න අයට එහෙම දරුවාටත් තමාටත් සිත යහපත පිණිස කරන්න ඕන බොහෝම වටිනා වත්පිළිවෙත් එහෙමත් ඒ සෑය සම්බන්ධයෙන් සටහන් කරලා ඒ සෑරජන් වහන්සේගේ සමීපයේදීම ගන්න පුළුවන් පොතකුත් තියෙනවා. එහෙමයි සන්නස. ඒ පොත අරගත්තොත් එහෙම ඒක කියවලා බලලා හොඳට වත්පිළිවෙත් ආදියත් කරලා තමන්ගේ ජීවිතේ ගොඩාක් පින් කරගන්න අවකාශ තියෙනවා. මේ දිනවල යන්න පුළුවන් ද සන්නස? ඒක ගැන හරියටම අපිට දැනුමක් නැහැ නේද? ඒක අනාගතේ අපිට මේ වැඩසටහනින් වුණත් දැනුවත් කරන්න පුළුවන්. එහෙමයි සන්නස. ඉතින් ඉදිරියේදී ඉක්මනින් මේ අවස්ථාව ලැබෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. ඉතින් මේ කොරෝනා තත්ත්වය නිසා ලංකාවෙම අසපු විහාරස්ථානයේ දේවල් වලට ඔබට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ගොඩක් තැන්වල. ඉතින් කොහොම වුණත් මේ තත්ත්වය ඉක්මනින්ම නිදහස් වුණාට පස්සේ ඔබට ඒ අවස්ථාවන් විවර වේවි. ඉතින් බොහෝවත් තමයි ඒ උතුම් අඟුලිමාල මහසෑරජාණන් වහන්සේ විරාජමානව වැඩ හිඳින්නේ. ඒ වගේත් අපි මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් අපේ මේ තවත් ප්‍රශ්නයකට පින්වත් ස්වාමීන් වහන්සේ යන්නේ Facebook live එකත් එක්ක අපිට ලැබුණු ස්වාමීන් වහන්සේ අපෙන් අහලා තියෙනවා
ස්වාමීන් වහන්සේ ප්‍රශ්න බොහෝමයක් තියෙනවා. ඒ අතරින් ස්වර්ණමාලි මහසෑරජාණන් වහන්සේ වෙත ඇතැමුන් මල්ලාසන මත තබා සරස්සන ලද සෙරෙප්ප පූජා කරන අවස්ථාවන් අපි දකිනවා. ඉතින් ඒ ආදී සුදුසුදු කියලා අපෙන් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ සඳුන් කියලා කෙනෙක්. ඇතැම පාවහන් පූජාව කියන එක බොහොම සත්භාවයෙන් යුක්තව කරන එකක්. ඉතින් පාවහන් පූජාව කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ පින්ඩස් කරගන්න. ඉතින් නොයෙක් දෙනා ලක්ෂයන් පූජා කියලා ගත්තාම එක එක්කෙනා පූජා කරන්න ආසා කරන දේවලුත් වෙනස්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට පාවහන් පූජා කරන්න කැමති අය ඉන්නවා. ඒ අය ඒ විදිහට මේ පාවහන් පූජාව කරලා පින්ඩස් කරගන්නවා. ඉතින් ඒකෙදි ඇත්තටම අර අපිත් යන්ගෙන් අවස්ථාවල දැක්කා මේ අනිකුත් පූජා භාණ්ඩ තියෙන ඒ පූජාවන් තලේ අර පාවහන් තැන්පත් කරලා වගේ තියෙන ඒක ඒ කියන්නේ මල් ආසනයක් මතනේ. ඒ වගේ වෙලාවක මේ පාවහන් පූජා කරන අයට අපි හොඳ යෝජනාවක් කරනවා. පාවහන් පූජාව කරද්දී අර ඒ පාවහන හොඳට මේ ලස්සනට මේ යම් අසුරණයක දාලා ඒ අසුරණය හොඳ පිළිවෙලකට සරසලා ඒ අසුරණය පූජා කරන්න. එතකොට නැත්තම් අර මල් ආසනයේ උඩ සෙරෙප්පු දෙකක් තිබ්බා වගේ ඒකෙදි ඔය යම් යම් මේක අපහැදීමට කරුණක් හේතු වෙන්න නිසා ඒ කියන්නේ ඇතැම්මෝ ඒක දැකලා හිත අපහදව ගන්න නිසා පාවහන් පූජාවට සතුටු අයට කරන්න පුළුවන් බොහොම හොඳයි. හොඳ අසුරණයක පාවහන් තැන්පත් කරලා ඒ අසුරණයේ සරසලා පාවහන් පූජාව සිද්ධ කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා ප්‍රශ්න යොමු කරන්න. ස්වාමීන් වහන්සේ මේ තවත් ප්‍රශ්නයක් අහනවත් මේ තරුණ දරුවෙක් ස්වාමීන් වහන්සේ අහලා තියෙන්නේ බණ ධර්මයේ නිතර අහනවා. නමුත් මේ ධර්ම කාරණාවන් සස මතකේ රැඳෙන්නේ නැහැ කියන කාරණාව තමයි අපිට කියලා තියෙන්නේ. මතකේ රඳවා ගන්න අදහසින් නොවේයි ආසාවෙන් බණ අහන්න. ඒක තමයි මතක් කරන්න තියෙන දේ. ඒ කියන්නේ බණ අහනකොට පුළුවන් තරම් ඒ බණපදවල මේ අර්ථ නුවණින් මෙනෙහි කර කර ඒ බණපදවලට හිත පහදව ඒ කියන්නේ මේ ධර්මයේ කියනකොට ඕනම නුවණ තියෙන කෙනෙකුට තේරෙන්න ඕනේ මේක නම් ඇත්ත. මේක නම් සත්‍ය. ආන්ගේ සත්‍ය කියලා තේරෙන හැම වෙලාවකම හිත පහදව ධර්මයට වන්දනා කර කර ධර්මයට සාදුකාර දෙදී ධර්මය අහන්න. ඒ ධර්මයේ එසේ ශ්‍රවණය කිරීම කියලා කියන එකෙන්ම ඔබට ධර්මය ගොඩාක් මතක හිටින්න හේතු වෙයි. ඊළඟට මතක ශක්තිය හැදෙන්න සහ ඒ කියන්නේ ධර්මයේ හොඳට මතකේ රඳවා ගන්න උපකාරයක්. ඉතින් මේක Tamanට පහසු විදිහකට ඔබ ඒක සකස් කරගන්න ඕන ඔබේ ජීවිතයේ අනිත් කටයුතුත් එක්ක මේ ධර්මීය සීමාදියත් ඔබ කරන නිසා. ඒ කියන්නේ යන් ධර්මයක් ඇහුවට පස්සේ ඔන්න දැන් මේ යෝන් දහම් වැඩසටහනේ අපි කියපු ධර්ම කාරණා ඔබ ශ්‍රවණය කරාට පස්සේ ඔබට බොහොම හොඳ එකක් ධර්ම දේශනාව අහන අතරේ නෙමෙයි මේක කරන්නේ. ධර්ම දේශනාව අහලා ඉවරුණාට පස්සේ ඒ මොහොතේම තමන් ගාව තියාගන්න දහම් දිනපොතක්. ඒ දහම් දිනපොත කියලා කියන්නේ මේ දිනපතා අහන ලස්සන සුන්දර ධර්ම කාරණා සටහන් කරන පොතක්. එතකොට මේ පොතේ කොහෙන් බැලුවත් තියෙන්නේ ධර්ම කාරණා. එහෙමයි සන්නස. තම තමන්ගේ එක එක ඒවා දේවල් අද බණ අහද්දි මට නිින්ද ගියා කියලා ඒව ලියන්නේ නැහැ ඒක. එහෙමයි. අර දැන් දිනපොත්වල ලියන්නේ එහෙම ඒවනේ. එහෙම දිනපොතක් නෙමෙයි මේ කියන්නේ. ඒකේ තියෙන්නේ අපගේ භාග්‍යතුන් වහන්සේ මෙසේ දේශනා කොට තිබේ. අසවල් දේශනාවේදී මෙසේ වදාරා තිබේ කියලා ලියලා අර තමන් අහපු ධර්ම කාරණේ මතක් කර ඒක ලියන්න. ඒ සටහන් කර ගැනීම කියන එක. ඒ කියන්නේ බණ අහන අතරේ ලියන්න පටන් ගන්න එපා. එතකොට අහන එකත් හරියට වෙන්නේ නැහැ. ඒකට ගෞරවය හරියට වෙන්නේත් නැහැ. ඒක අසාර්ථකයි. බණ අහලා ඉවරුණාට පස්සේ හොඳට ධර්ම කාරණා මතක් කර ඒ ධර්ම කාරණා අනුපිළිවෙලකට ලස්සනකට ලියන්න. ඒක කාලයක් කරනකොට හොඳට ධර්මය මතක් හිටියි. එහෙම සස් මට හිතෙන ඔය කාරණාව අපේ මුල්නුත් යොවුන් දහම් වැඩසටහන ආරම්භ කරන මුල් කාලෙත් මතක් කරා ස්වාමීන් වහන්සේ. මට හිතෙන එහෙම කරන දරුවොත් ඇති, කරන පින්වත් තරුණ අයත් ඇති. ඒ කාරණාව දිගටම කරන්න සහ නොකරපු අයට කරන්නත් අපි කාරණාව මතක් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ කියපු දේවල්. ස්වාමීන් වහන්සේ අපි තවත් ප්‍රශ්නයකට යනවා. බොහෝ දෙනෙක් ප්‍රශ්න යොමු කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අපිට මේ ප්‍රශ්නයක් යොමු කරනවා. රශ්මිනි තමයි ප්‍රශ්න යොමු කරන්නේ.
පිනත් ස්වාමින් වහන්ස ගිහියන් ආහාරයට නොගත යුතු යයි බුද්ධ දේශනාවල සඳහන් වෙනවද? ගිහියන් ආහාර නොගත යම් දේශනයක් තිබෙනවද? ප්‍රශ්න පොඩ්ඩක් පැහැදිලි මදි ස්වාමීන් වහන්සේ. ඒක අපි තෝරාගත්තට අපේ ගෙදර අමනුෂ්‍ය කරදර තිබෙනවා. පිරිත් දේශනා කරනවා අපිට කරදර නැති කරගන්න ඒ තුළින් යම්කිසි විදිහකින් ශක්තියක් ලැබෙනවද කියලා සයන්ස් අපෙන් අහලා තියෙනවා. අමනුෂ්‍ය කරදර ආදිය ගත්තහම ඒ දේවල් වලදී අපිට පිරිත් සජ්ජහනා කිරීම ආදීන් අපිට යම් ආරක්ෂාවක් විශාල ආරක්ෂාවක් ජීවිතයට සලස ගන්න පුළුවන්. නමුත් දැන් සමහර දේවල් තියෙනවා. ඉතින් සමහර අමනුෂ්‍ය දෝෂ ආදී එන්නේ නොයෙක් කර්මානුරූප බලපෑම් ආදියත් මුල් වෙලා. එහෙමයි සන්නස. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා තමන්ගේ ජීවිතේ. ඉතින් මේ අමනුෂ්‍ය දෝෂයකින් පීඩා විඳින කෙනෙකුට බොහෝම හොඳ දෙයක් අඟුලිමාල සෑය වඳින්න යන්න. අඟුලිමාල සෑය වන්දනා කරන්න ගිහිල්ලා සෑරජාන් වහන්සේ හොඳට ගෞරවයෙන් සෑය වන්දනා කරලා සෑරජාන් වහන්සේ අභියසදී දෙවියන්ට සිහිපත් කරන්න මේ මෙහෙම කරදරයකින් අපි පීඩා විඳිනවා කියන කාරණේ ඒක විසඳ ගන්න පිළිවෙලක් සකස් වෙන්නේ. එහෙමයි සන්නස. තවත් අපිට ප්‍රශ්න බොහෝමයක් ලැබෙනවා. යොවුන් දහම් වැඩසටහනට මේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න තියෙන ඔබට පහසුම ක්‍රමය තමයි Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්නයන් සටහන් කරන එක. ඉතින් පින්නත් සයන්ස් මේ ප්‍රශ්නය අපෙන් අහලා තියෙනවා. කේන්දර බලනවා කියන කාරණාව මිත්‍යා දෘෂ්ටියට අහු වෙන දෙයක්ද කියලයි අපෙන් කවිෂ අහලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. කේන්දර බැලීම කියලා කියන්නේ දැන් සම්මාදිට්ඨිය ගත්තහම අපි මිත්‍යා දෘෂ්ටිය කියන කාරණේට වඩා අපි සම්මාදිට්ඨිය කියන කාරණේ තෝරගනිමුකෝ. එහෙමයි. සම්මාදිට්ඨිය දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට අපි කියනවා දසවස්තුක සම්මාදිට්ඨි. තව සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨි. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඔබ අහලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන තියෙන අවබෝධය වැටහීම ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. මේ දුකය, මේ දුකේ හට ගැනීමය, මේ දුක නිරුද්ධ වීමය, මේ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවය කියලා තියෙන දැක්ම ඒකට කියන්නේ ඒ අවබෝධය සම්මාදිට්ඨිය. ඒකට තමයි කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කිව්වේ මොනවද? අත්ති දින්නම්. දම්පැන් පූජා කරන එකේ විපාක තියෙනවා. දම්පැන් පූජා කරද්දී ඒකින් සැප විපාක සැලසෙනවා කියලා තියෙන දැක්ම. අන්න ඒක සම්මාදිට්ඨිය අංගය. ඊළඟට අත්ති ඊට්ටං. පුද සත්කාර කිරීමෙහි විපාක තියෙනවා කියන කාරණේ විශ්වාස කිරීම. අත්ති හුතං. වන්දන මානන ආදී සේවා කටයුතු වල විපාක තියෙනවා කියලා විශ්වාස කිරීම. අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. මේ යහපත් කර්මයන්ට යහපත් විපාකත් අයහපත් කර්මයන්ට අයහපත් විපාකත් කියලා මේ කර්මඵල ස්වභාවයක් තියෙනවා කියලා තියෙන විශ්වාසය, වැටහීම, දැක්ම ඒක සම්මාදිට්ඨිය. අති අයං ලෝකෝ මෙලවක් තිබේ කියන දැක්ම. අති අයං ලෝකෝ අති පරලෝකෝ පරලොවක් තියෙනවා කියලා තියෙන දැක්ම. ඊළඟට අත්ති මාතා අම්මා කියලා පුද සත්කාර කළ යුතු, ගරු සත්කාර කළ යුතු විශේෂ කාන්තාවක් ඉන්නවා කියලා තියෙන දැක්ම. අත්ති පිතා තාත්තා කියලා පුද සත්කාර කළ යුතු, සත්කාර සම්මාන කළ යුතු විශේෂ පුරුෂයෙක් ඉන්නවා කියලා තියෙන දැක්ම. අත්ති සත්තා ඕපපාතිකා. ඊළඟට ඕපපාතිකෝ පහළ වෙන සත්තු. මේ කිව්වේ ඕපපාතික පහළ වෙන සත්තු පිළිගන්නවා කියලා කියන්නේ ලක්ෂණ එතන තියෙන්නේ දෙව්ලොව අපාය ආදී පිළිගැනීම. දැන් ඕපපාතිකෝනේ දෙව්ලොව දෙවියෝ පහළ වෙන්නේ, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ පහළ වෙන්නේ. ඊළඟට ඕපපාතිකෝමයි නිරිසත්තු, පෙරේතයෝ පහළ වෙන්නේ. එතකොට ඒක පිළිගැනීමත් සම්මාදිට්ඨියට අයිති එකක්. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළා අත්ති ලෝකේ සම්මග්ගතා සම්මා පටිපන්නා. මේ ලෝකේ මනාව ප්‍රතිපදාවකට පැමිණිලා යේ ඉමාංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඥා සච්චිකත්තා පවේදෙන්ති. මෙලොව පරලොව දෙකලොවම තමන්ගේ ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කරන මුනිවරු. ඒ කිව්වේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ ඉන්නවා කියලා තියෙන දැක්ම. ඕන් ওই දැක්මතුවල් තුල තමයි ලක්ෂණ අපිට යහපත වෙන්නේ. එතන තමයි අපිට ඒ දෘෂ්ටි තිබුණොත් තමයි අපේ ජීවිතේට හරි යහපතක් ඉෂ්ට සිද්ධ වෙන්නේ.
ඉතින් එතනම එතනින් බැහැර තියෙන දෘෂ්ටිවලට එතනින් බැහැර තියෙන දැක්මවල වලට බුද්ධ දේශනාවේ තියෙනවා වචන කීපයක්ම. එකක් තමයි මිත්‍යා දෘෂ්ටි. එහෙමයි. වැරදි දැක්ම. වැරදි දැක්ම කියන එක ඍජුවම බුදුරජාණන් වහන්සේ තෝරනවා. ඔය වැරදි දැක්ම කියලා කියන්නේ ඔය අපි කතා කරපු සම්මා දිට්ඨියට ප්‍රතිවිරුද්ධ පැත්ත. දම්පැන් දීම පිළිගන්නේ, පුද සත්කාර කරන එකේ විපාක පිළිගන්නේ, සේවා කටයුතු වල විපාක පිළිගන්නේ, කර්මඵල පිළිගන්නේ, මෙලොවක් පරලොවක් පිළිගන්නේ, අම්මා තාත්තා දෙන්න පිළිගන්නේ, ඕපපාතික සත්තු පිළිගන්නේ. ඊළඟට මේ ලෝකේ සම්බුදුවරු පහළ වෙනවා කියන කාරණේ පිළිගන්නේ. ඕක තමයි ඍජුවම මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. අනිත් ඒවාට තවත් ව්‍යවහාරයක් තියෙනවා මේ බුදුරජාන් වහන්සේගේ මූලික බුද්ධ භාෂිතය තුළ තිරස්චාන විද්‍යා, තිරිසං විද්‍යා. එහෙමයි. ඒ තිරිසං විද්‍යා කියලා කියන්නේ මොනවාද? ඒකේ හැබැයි පිළිසරණක් රහිත දේවල්. කේන්දර, නැකත් මේ ආදී ඔකෝම දේවල් ආන්ගේ තිරිසං විද්‍යා ගණයටයි අයිති වෙන්නේ. ඒ වගේ ජීවිතේට හැබැයි පිළිසරණක් හදාගන්න බෑ. ඒකින් නිකන් ආය පටලවි දුකින් දුකටම යන පාරක් හැදෙනවා මිසක් හැබැයි යහපතක් හැදෙන්නේ. ඉතින් ඔබේ ජීවිතයට සැබෑම යහපත එකතු කර දෙන අදහස් ඇතිව යොවුන් දහම් වැඩසටහන අපි හැමදාමත් අරන් එන්නේ. ඉතින් සයන්නාස ප්‍රශ්න නම් බොහෝමයක් තියෙනවා. නමුත් අද වෙලාව මදි. අපි පුණ්‍ය අනුමෝදනාවට යමු සයන්නාස අවසරයි. අද දවසේ මේ යොවුන් දහම් වැඩසටහන තුලින් අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට දෙවිවරුන්ට අනුමෝදන් කරමු. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවියෝ සාදරයෙන් සතුටු සිතින් පහන් සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන ඒ දෙවිවරු දිව්‍ය ආශීසුරින් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණ අප සෑම සියලු දෙනාට දෙවියෝ නොඅඩුවම සලසත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ විශේෂයෙන් මේ ධර්ම දානමය පින්කමට දායක වෙන සුපින්වතුන්ලාගේ මූලිකම ආරමුණ බවට පත් වෙන්නේ අද දවසේ 3 වෙනි ජන්මදිනයේ යෙදෙන ඒ සිඟිති දියණිය ශාක්‍යා සම්මානී දෙහිගම දියණියට පින් අනුමෝදන් කිරීම. ඉතින් බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය, මේ රැස් වුණා වූ උතුම් ධර්ම දානමය පින්කමේ ආශිර්වාදය, පින් අනුමෝදන් වන සියලු දෙවියන්ගේ ආශිර්වාදය පින්වත් ශාක්‍යා සම්මානී දෙහිගම ඒ දියණියට සැලසී ඒ දියණියට නිදුක් නිරෝග සුවපත් භාවයම සැලසෙත්වා. ජීවිතයට යහපත සලසන උතුම් කල්යාණ මිත්‍ර ඇසුර සත්පුරුෂ ඇසුරම ලැබෙත්වා. ගෞතම බුදුරජාන් වහන්සේගේ උතුම් බුදු සසුන මුණ ගැහිච්ච මේ මනුස්ස ජීවිතේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක දුවක් ලෙස සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද දායකත්වයෙන් දරනු ලබන ඊශ්‍රායලයේ පදිංචි පින්වත් කුමාරී දෙහිගම මෑණියන්ගේ නමින් මිය පරලොවන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන පින්වත් කුමාරී දෙහිගම මෑණියන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් විශේෂයෙන් අද දවසේ මේ උතුම් යොවුන් දහම් වැඩසටහන මෙහෙය වූ අපේ පින්වත් නිවේදක මහත්මිය ඇතුළු සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. සුපින්වත් ඔබටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු යහපතම සැලසේවා. ජීවිතේට උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුර මේ මුණ ගැහෙනු කල්යාණ මිත්‍ර ඇසුර කිසි කලෙකත් අහිමි නොවෙත්වා. සුවසේ ගුණ ධර්ම දියුණු කරගෙන සුවසේම පින් කරගෙන මේ ගෞතම සාසනයේ ධර්ම අවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. සාදු. අපේ පින්නත් ස්වාමීන් වහන්සේ අපිට බොහෝම කරුණාවෙන් මේ කරුණු කාරණාවන්
බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් අද දවසේදී අපි යම් පිනක්ද යෝන් දහම් වැඩසටහනෙන් රැස් කරගත් ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විර ගුවන්විදුලියෙන් මොහොතක් පාසා අපි රැස් කරන උතුම් ධර්ම දානමේ පින අපි පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. තවත් බොහෝ කාලයක් මේ ගෞතම සම්බුදු සසුනට පිහිට සලසාලමින් මේ ගෞතම සම්බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම ඒ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා. සාදු සාදු සාදු. අදවසේදී යෝන් දහම් වැඩසටහන ශ්‍රෝතා රූප වාහිනියෙන් වගේම ලක්විර ගුවන්විදුලියෙන් විකාශනය කරන්න දායකත්වයෙන් ලබා දෙන්නේ අද තුන්වන ජන්මදිනයේ යෙදෙන ශාක්‍යා සම්මානයේ දෙහිගම මිනිබෙරියට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස ඊශ්‍රායලයේ පදිංචි පින්වත් කුමාරි දෙහිගම මෑණියන් විසින් ඒ දිනේ පින්වන්ත මෑණියන් අපි සිහිපත් කරනවා. ඒ වගේම අපි ඔබටත් ආරාධනා කරනවා. පින්වන්ත ඔබටත් පුළුවන් තරුණ ජීවිත යහපත් මාර්ගයට පමුණුවන මේ යෝන් දහම් වැඩසටහනේ බැතිබර විකාශන දායකත්වයේ පින්වන්ත ඔබට ලබා දෙන්නට පුළුවන්. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87 071 232 88 87. ඒ දෙකම අපි ඔබට මතක් කරනවා. ඉතින් මේ යෝන් දහම් වැඩසටහන හැමදාමත් අපි දවසින් දවස බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඒ තුලින් ඔබට අවස්ථාව ලබා දෙනවා තමන්ගේ ප්‍රශ්නත් විසඳා ගන්න. ඒ නිසා ඉතින් ඔබට අපි මතක් කරනවා මේ වැඩසටහන අපි ශ්‍රද්ධා රූප වාහිනියේ විකාශනය කරලා අවසානයේදී YouTube එකේ වගේම Facebook එකේ එකතු කරද්දී ඒ වැඩසටහන ෂෙයා කරන්න. තවත් අයට ඒ තුලින් යහපතක් එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ වැඩේත් කරන්න කියන දේ අපි මේ වෙලාවේ සිහිපත් කරමින් ලබන සතියේත් සුපුරුදු වේලාවට හමු වෙන බලාපොරොත්තු ඇතිවයි අපි මේ දෙසින් සමුගෙන යන්නේ. හැමදෙනාටම රැස් කළා වූ පුණ්‍යානුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කරන්නටම ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.